අයිබෝවන් දුවල පුතා සියලු දෙනාටම මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණියේ 12 වන පාඩම චතුරාස්‍ර හා ත්‍රිකෝණ කියන පාඩම. ත්‍රිකෝණ හා චතුරාස්‍ර කියන පාඩම 12 වෙනි පාඩම. ඉතින් අපි අද කතා කරන්නේ ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණවල එකතුව. අභ්‍යන්තර කෝණයක් හොයන විදිය වගේම බාහිර කෝණයක් හොයන විදිය මෙන්න මේව තමයි අද සාකච්ඡා කරන්නේ. වගේම චතුරාස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව වගේම බාහිර කෝණවල එකතුව අභ්‍යන්තර කෝණයක් හොයන්නේ කොහමද? බාහිර කෝණයක් හොයන්නේ කොහමද? ඔන්නෝ තමයි අද සාකච්ඡා කරන්නේ. එහෙනම් මාතෘකාව ලියා ගන්න ත්‍රිකෝණ හා චතුරාස්‍ර. හරි ළමයි. එතකොට මේ ත්‍රිකෝණයක් පාද අණුව ත්‍රිකෝණ තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ වගේම කෝණ අණුව ත්‍රිකෝණ වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. පාද අණුව වෙන් කරොත් පාද අණුව ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. එකක් තමයි පාද තුනම සමාන වන ත්‍රිකෝණ. පාද තුනම සමාන වන ත්‍රිකෝණ තියෙනවා. මේ පාද තුනම සමාන වන ත්‍රිකෝණ වලට කියනවා සමපාද ත්‍රිකෝණ කියලා. සමපාද ත්‍රිකෝණ. ඒ වගේම තමයි පාද දෙකක් සමාන වන ත්‍රිකෝණ තියෙනවා. පාද දෙකක් සමාන වන ත්‍රිකෝණ. මෙන්න මේවට කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණ. අනිත් ත්‍රිකෝණ වර්ගය තමයි පාද තුනම අසමානයි. පාද තුනම අසමාන වන ත්‍රිකෝණ. මෙන්න මේවට කියනවා විෂමපාද ත්‍රිකෝණ කියලා. විෂමපාද ත්‍රිකෝණ. හරිද? මේ තියෙන පාද අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. ඒ වගේම කෝණ අණුව ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. කෝණ අණුව ත්‍රිකෝණ වර්ගයේ තුනක් තියෙනවා. කෝණ අණුව ත්‍රිකෝණ වර්ග තුනයි. එකක් තමයි සුළුකෝණී ත්‍රිකෝණය. සුළුකෝණී ත්‍රිකෝණය. එතන මේ සුළුකෝණී ත්‍රිකෝණ වල කෝණ තුනම සුළුකෝණ. සුළුකෝණී ත්‍රිකෝණ කියලා කියනවා මේවට. සුළුකෝණී ත්‍රිකෝණ. එතන මේකේ තියෙන කෝණ තුන සුළුකෝණ තුනක් තියෙනවා. කියන අංශක අණුවට වඩා අඩු කෝණ තුනක් තියෙන්නේ සුළුකෝණී ත්‍රිකෝණ වල. අනිත් වර්ගය තමයි මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය. මේ මහා කෝණී ත්‍රිකෝණයේ මේ එක කෝණයක් මහා කෝණයක් තියෙනවා. එක කෝණයක් මහා කෝණයක්. අනිත් දෙන්න සුළු කෝණ දෙකක් එන්නේ. ඒතර මෙන්න මේවට කියන මහා කෝණී ත්‍රිකෝණ කියලා. එතකොට තව ත්‍රිකෝණ වර්ගයක් තමයි ඍජු කෝණී ත්‍රිකෝණය කියලා කියන්නේ. ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණී ත්‍රිකෝණය. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ එක කෝණයක් අංශක 90. කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණයට කියනවා ඍජු කෝණී ත්‍රිකෝණ කියලා. කෝණයක් අංශක 90. ඒ වගේම තොර තියෙනවා කෝණ අණුව ත්‍රිකෝණ වර්ග තුනක්. ඍජු කෝණී, මහා කෝණී, සුළු කෝණී කියලා. පාද අණුව තුනක් තියෙනවා. සමපාද, සමද්විපාද, විෂමපාද. හරිද? ඔය ටික සටහන් කරගන්න. හරි ළමයි. ඊළඟට අනුමාත්‍රකාව ලියා ගන්න ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. මේ බලන්න ඕනම ත්‍රිකෝණයක් ගත්තොත් ඕනෑම ත්‍රිකෝණයක්. ඒතර ත්‍රිකෝණයක් වුණාට පස්සේ මේකට පාද තුනක් තියෙන්න බෑනේ. පාද තුනක් තිබ්බම ත්‍රිකෝණයක් වෙන්නේ. දැන් ත්‍රිකෝණයකට පාද තුනක් තියෙනවා. අභ්‍යන්තර කෝණ තුනකුත් තියෙනවා. හරි. මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන. එකක් තමයි මෙන්න මේ කෝණය. මේක තමයි එකක්. මම මෙන්න මේක සිම්පල් B කියලා ගන්නවා. ඒ කෝණය සිම්පල් B කියලා. එතන මෙන්න මේ කෝණය කියවන විදිහත් ඔයා දැනගන්න ඕන. මේ කෝණය ලියන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. එතන බලන්න මෙන්න මේ කෝණය තියෙන තැන ඉංග්‍රීසි අකුර. ඒ කියන්නේ කෝණය තියෙන තැන ශීර්ෂයේ ඉංග්‍රීසි අකුර තමයි මැදට දාන්නේ. එහෙනම් B කියන එක තමයි මැදට දාන්නේ. එයාගේ උඩින් මෙන්න මේ කෝණ ලකුණ දාන්න ඕන ඔන්න ඔය විදිහට. එයාගේ උඩින් කෝණ ලකුණ දාන්න. ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තේ දෙන්න ABC කියලා තමයි කියවන්නේ. එහෙම නැත්නම් CBA. මෙන්න මේ දෙපැත්ත දෙන්න මේ විදිහට දෙපැත්තෙන් දාන්න. ඒක මාරුවක් ප්‍රශ්නයක් නැහැ.
ABC කෝණය කියලා කියන්න පුළුවන්. ඒතර මතක තියාගන්න හැමතිස්සෙම කෝණය තියෙන තැන ශීර්ෂය මැදට එන්න ඕන. ABC කෝණය. එහෙම නැත්නම් මේක කියන්න පුළුවන් CBA කෝණය කියලා. CBA කෝණය කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ අගය කීයද? B. දැන් මම B කියලා ගත්තේ. ඉතින් මෙතන මොකක් හරි අංශකයක් එන්න පුළුවන් 30 60 ඒ විදිහට. එහෙනම් මේක ආකාර දෙකකින් කියන්න පුළුවන්. මේ දෙන්න මාරුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෝණයේ තියෙන තැන ශීර්ෂය අනිවාර්යයෙන් මැදට එන්න ඕන. හරිද? මේ විදිහට පිටු මෙතන කෝණය C කියලා. එහෙනම් මේ කෝණය කියවන්නේ ACB. එහෙම නැත්නම් BCA කියලා. මේක අපි තුමු A කියලා සිම්පල් A අකුර ගත්තොත් මෙයා කියවන්නේ BAC. එහෙම නැත්නම් CAB. හරි. ඒ විදිහට දෙපැත්ත මාරුණාට ප්‍රශ්නයක් නැහැ. කෝණයේ තියෙන තැන ශීර්ෂය තමයි හැමතිස්සෙම මැදට එන්න ඕනේ. එතකොට බලන්න මේ අභ්‍යන්තර කෝණ තුනක් නේ තියෙන ත්‍රිකෝණේ. අභ්‍යන්තර කියන්නේ මේ ඇතුලේ තියෙන කෝණ තුන. මෙන්න මේ ඕනෑම ත්‍රිකෝණයක් ගත්තොත් ඍජුකෝණී ත්‍රිකෝණ, සුළුකෝණී ත්‍රිකෝණ, මහාකෝණී ඕනම ත්‍රිකෝණයක් ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ට සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ කෝණය A කියන තුනේ එකතු කිරීම මෙතන කෝණය B එකතු කිරීම මෙතන කෝණය C මෙන්න මේ කෝණ තුනේම එකතුව 180යි. අංශක 180ක් වෙන්න ඕන. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. මේව ලියා ගන්න. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180කි කියලා ලියලා මෙන්න මේ ත්‍රිකෝණය අඳ ගන්න. අඳගෙන මෙන්න මේ ටික ලියා ගන්න ඉක්මනට. හරි. දැන් එතකොට දන්නෝ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි කියලා. ඒතර මෙන්න මේ ප්‍රමේය පාවිච්චි කරලා මේක ප්‍රමේයක්. අද ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්න ලැබේ. මෙන්න මේ ප්‍රමේය පාවිච්චි කරලා ඔය තොරතුරු පාවිච්චි කරලා අපිට පුළුවන් ත්‍රිකෝණයක කෝණ දෙකක් දීලා එක කෝණයක අගය අහන්න. ඒක නොදන්නා කෝණයක අගය හොයා ගන්න පුළුවන්. හරි. දැන් මේ පෙරලා ගන්න 12 එක අභ්‍යාසය 12 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 දවල් අභ්‍යාස පොත ළඟින් තියාගන්න. 12 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 1. දැන් මේ අභ්‍යාස පොතේ ගණන් ටික තමයි කරන්නේ. බලන්න මෙන්න මේක මම ත්‍රිකෝණය ඇඳලා තියෙන්නේ බෝඩ් එකේ. මේකේ බලන්න මේ කෝණ තුනනේ තියෙන්නේ අභ්‍යන්තර කෝණ තුන. ඒතර මේකේ අභ්‍යන්තර කෝණ දෙකක් දීලා ගන්නවා. එකක් හොයන්න ඕන. මෙන්න මේ නොදන්න එක හොයන්න පුළුවන් අර ප්‍රමේය පාවිච්චි කරලා. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. එහෙනම් මම මෙන්න මේ අභ්‍යන්තර කෝණ තුන එකතු කරන්නම්ද? මුලින්ම හොයන්න ඕන එක ලියා ගන්නම්. x නේ හොයන්න ඕන. x එකතු කිරීම මේ කෝණය 85. අංශක 85 එකතු කිරීම මේක අංශක 55යි. ඔන්න කෝණ 3. ත්‍රිකෝණයේ කෝණ 3. කෝණ තුනේම එකතුව සමාන වෙනවලු කීයටද? 180ට. 180ට සමාන කරා. දැන් මෙතනින් x හොයන්න ඕන. ඔයාලා දන්න මෙන්න මේ දෙන්න සංඛ්‍යා දෙකක් නේ. මේ සමාන ලකුණෙන් වම් පැත්තේ. මේ පැත්ත අපිට සුළු කරන්න පුළුවන්. සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන්. 85යි 55යි එකතු කරන්න එනවා 140ක්. 5යි 5යි 10න් බිංදු එකක් ඉතිරි 8යි 5යි 13යි 1යි 14යි. 140ක් වෙනවා අංශක. ତර මෙතන තියෙනවා x. ඒක එහෙම ලියා ගන්න. එහෙනම් x එකතු කිරීම 140. සමාන වෙනවා කියනද 180. අංශක 180ට සමාන වෙනවා. ତර මෙතන මේ සංඛ්‍යා දෙකක් හින්දා තමයි මෙතන එකතු කරන්නේ. මේ x සහ සංඛ්‍යා එකතු කරන්න බෑනේ. විජාතීය පද සජාතීය පද විතරයි එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම වර්ගයේ පද පමණයි එකතු කරන්න පුළුවන්. x දාන 140 සමාන 180යි. දැන් ළමයිට ඕන x හොයාගන්නනේ. හරි. දැන් x හොයන්න නම් අපිට මෙන්න මේ 140 කියන එක නැති වෙන්න ඕන. x තනි කරගන්න නම් 140 නැති වෙන්න ඕනනේ. x ට 140ක් එකතු වෙලා නම් මේ 140 නැති කරන්න මොකක්ද කරන්නේ? 140ක් අඩු කරන්න. 140ක් අඩු කරන්න. x ට යම් සංඛ්‍යාවක් එකතු වෙලා නම් ඒක අයින් කරන්න අඩු කරන්න ඕන. ඒක ප්‍රතිවිරුද්ධ දේ අපි කරන්න ඕන. x ට යම් සංඛ්‍යාවක් අඩු වෙලා නම් එකතු කරන්න ඕන. අඩු වෙලා නම් එකතු කරන්න. එකතු වෙලා නම් අඩු කරන්න.
x සංඛ්‍යාවකින් ගුණ වෙලා නම් මොකද කරන්නේ? ඊට ප්‍රතිවිරුද්ධ දේ. ගුණ වෙලා නම් බෙදන්න බෙදලා තිබ්බොත් මොකද කරන්නේ? බෙදලා තිබ්බොත් ගුණ කරනවා. එහෙනම් ප්‍රතිවිරුද්ධ දේ කරා නම් ඒ දේ අයින් කරගන්න පුළුවන්. එහෙනම් 140ක් එකතු වෙලා නම් 140ක් අඩු කරනවා. එතන මේ සමාන ලක්ෂණක් තියෙනවා කියන්නේ මේ සමීකරණයක් නේ. එතන මේ වගේ එක වම් පැත්තකුයි දකුණු පැත්තකුයි දෙකක් තියෙන නිසා මෙන්න මේ වම් පැත්තේ කරපු දේ අනිවාර්යෙන් දකුණු පැත්තෙත් කරන්න ඕන. මොකද වම් පැත්තේ කරේ 140ක් අඩු කරා. එහෙනම් මේ පැත්තෙත් 140ක් අඩු කරන්න වෙනවා. දැන් මෙහෙට එකතු කරා නම් මෙහෙටත් එකතු කරන්න වෙනවා ඒ ගාන. මෙහි කිසියම් සංඛ්‍යාවකින් ගුණ කරා නම් මේ පැත්තත් ඒ ගානින්ම ගුණ කරන්න. මෙහි කිසියම් සංඛ්‍යාවකින් බෙදුවා නම් මේ පැත්තත් ඒකෙන්ම බෙදන්න. හරි. දැන් එහෙනම් මේ මොකද්ද වෙන්නේ? 140න් 140ක් අඩුනාම බිඳුවක් වෙනවා. ඉතුරු වෙන්නේ x. x සමානයි 180න් 140ක් අඩු කරා. කීයක් එනවද? අංශක 40ක් එනවා. එහෙනම් ඔන්න නොදන්න කෝණය හොයාගත්තා. හරිද? ඕක ලියා ගන්න. ඊට පස්සේ බලන්න මම මෙයාසෙම රෝම ඉලක්කම් 2 මේ බලන්න. ඒකත් මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. මේ මෙතන සංකේතයෙන් කියන්නේ මෙතන කෝණය අංශක 90යි. මේ කෝණය 53යි මේ x තමයි හොයන්න ඕන. ඉතින් අර විදිහටම ලියා ගමු. කෝණ තුන එකතු 180ට සමාන කරන්න. මුලින්ම හොයා ගන්න ඕන එක ලියනවා x. එකතු කිරීම මේ කෝණය 90 එකතු කිරීම අර කෝණය 53 සමානයි 180ට. ඔන්න විදිහට 180ට සමාන කරන්න. හරි. දැන් අර විදියමයි මේ සංඛ්‍යා දෙක එකතු කරන්න x එහෙම ලියා ගන්න. x එකතු කිරීම 90යි 53යි කියන්නේ 143 සමානයි කීයටද? 180ට. 143 සමානයි 180ට. දැන් බලන්න මේ x 143ක් එකතු වෙලා තියෙන්නේ. x හොයන්න නම් මොකද කරන්න ඕන? මේ 143 අඩු කරලා දාන්න. එහෙනම් මේ පැත්තෙන් අඩු කරා නම් අනිවාර්යෙන් අනිත් පැත්තෙනුත් 143ක් අඩු කරලා දාන්න. හරි. දැන් මොකද වෙන්නේ? මෙතන 143ක් අඩුනාම ඉවරයි. ඉතුරු වෙන්නේ x. x සමානයි 180න් 143ක් අඩු කරන්න ඕන. කොහොමද අඩු කරන්නේ? පුළුවන් ඔයාලා මේක යටින් ලියාගෙන අඩු කරන්න. 10න් 3ක් අඩුනාම 7යි. 7න් 4ක් අඩුනාම 3යි කීයද? අංශක 37ක් වෙනවා. මේ නොදන්න කෝණයගේ අංශක 37යි. ලියා ගන්න. හරි. ඊළඟ බලමු රෝම ඉලක්කම් 3. මේකේ බලන්න නොදන්න පද මේ කෝණයත් x මේ කෝණයත් x. නොදන්න පද එකයි දෙකම x නේ. හැබැයි නොදන්න කෝණ දෙකක් තියෙනවා. මේ කෝණය සමානයි. එහෙනම් එකක් හොයාගත්තා නම් හරිනේ. බලන්න එහෙනම් මේකේ තර විදියම තමයි කෝණ තුනේ එකතු 180ට සමාන කරමු. මෙතන කෝණය x එකතු කිරීම මේකත් x නේ. x එකතු කිරීම අර කීයද? 130 සමානයි 180ට. හරි. දැන් බලන්න මේකේ වම් පැත්ත සමීකරණේ වම් පැත්ත සුළු කරන්න පුළුවන් පද මොනවද කියලා. මේ බලන්න x පදයි එකතු කරන්න පුළුවන් සජාතීය පදයි. x එකතු වුණාම 2x එකතු කිරීම 130. ඒක එහෙම ලියා ගන්න. සමාන වෙන 180ට. දැන් මේ x පදයි සංඛ්‍යා එකතු කරන්න බෑනේ. x තියන්නේ මෙන්න මේකේ. එහෙනම් x ඉතුරු කරගන්න ඕන. අනිත් ඒවා නැති කරගන්න මුලින්ම. එවනම් මේ 130 කියන එක නැති වෙන්න ඕන. 2x ට එකතු වෙලා තියෙන්නේ 130ක්. ඒක නැති කරන්න නම් 130ක් අඩු කරලා දාන්න. එහෙනම් අඩු කිරීම 130 සමානයි. අර පැත්තෙනුත් එහෙනම් 130ක් අඩු කරන්න ඕන. හරි. දෙපැත්තෙම 130ක් අඩු කරා. එතන මෙතන 130 කපලා යනවා. ඉතුරු වෙන්නේ 2x. 2x සමානයි 180න් 130ක් අඩු කරාම අංශක 50යි. අංශක කීයද? අංශක 50යි. මේක නෙවෙයි උත්තරේ. මේ ආවේ මොකද්ද? මේ ආවේ 2x. අපිට හොයන්න ඕන x නේ. මේ මෙතන කෝණයනේ හොයන්න ඕන. මෙතන කෝණය කියන්නේ x හොයන්න ඕන. එහෙනම් මෙතන මේ තියෙන්නේ 2 වැඩි කිරීම x. 2x කියන්නේ 2 වැඩි කිරීම x නේ. දැන් මෙතනින් අපිට ඕන x. බලන්න x ඉතුරු කරගන්න නම් මොකද්ද නැති වෙන්න ඕන? මෙන්න මේ 2 නැති වෙන්න ඕන. ඒතර දෙකෙන් වැඩි වෙච්ච එකක් නැති කරගන්න නම් මම කිව්වා කිසිම ප්‍රතිවිරුද්ධ දේ කරන්න ඕන නම් දෙකෙන් බෙදන්න. ඔන්න බලන්න බෙදුවා වෙන දේ මේ 2යි කපලා යනවා x ඉතුරු වෙයි.
එහෙමනම් දෙකෙන් බෙදන්න. මේ පැත්තත් අනිවාර්යෙන් එතකොට දෙකෙන් බෙදන්න ඕන. ඇයි මේ පැත්තේ කරන්න දේ මේ පැත්තේ කරන්න ඕනේ. දැන් මොකද්ද වෙන්නේ මේ 2 2 කපල යනවා ගුණ කිරීමක් නිසා එකතු කිරීමක් තිබ්බනම් බෑ. එහෙනම් ඉතුරු වෙන්නේ x සමානයි 52කින් බෙදුවම අංශක 25. එහෙනම් උත්තරය අංශක 25ක් වෙනවා. හරි ඊට පස්සේ රෝම ඉලක්කම් 4ට යන් බලන්න මේ බෝඩ් එක මම ගාන දාලා තියෙන්නේ. මේක කෝණ 3 x x x තුනම දීලා නැහැ. එකක්වත් දීලා නැහැ. හැබැයි තුනම සමානයි. එකක් හොයාගත්තා නම් මේ තුනම ඒ ගන්න. ඉතින් මේකත් අර විදිහටම ප්‍රකාශනයේ මුලින් ලියා ගන්න. කෝණ තුන එකතු 180ට සමාන කරන්න. මෙතන x එකතු කිරීම, මේ කෝණය x එකතු කිරීම, මේ කෝණය x. කෝණ තුන එකතුව සමාන වෙනවා 180ට සමාන වෙනවා. මේ x එකතු කිරීම x එකතු කිරීම x කියන්නේ කීයද? මේක සජාතීය පද එකතු කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ 1නේ. 1x 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 1 කියන්නේ 3x එනවා. එහෙනම් මේ තුනේ එකතුව කියන්නේ 3x සමාන වෙනවා 180ට. හරි දැන් ඔතනින් ඉවර නෑ ළමයි. දැන් ළමෙක් මේක ඉවරයි කියලා මොනවා ඒ කියන්නේ දේවල් ගහලා දාලා යනවා. ඊළඟ ගන්නට යනවා. මේක නෙවෙයි උත්තරේ. මේ හැව්වේ 3x නේ. 3x නෙවෙයි ඕන. කෝණයක් කියන්නේ x නේ. එහෙනම් x හොයා ගන්න ඕන. දැන් මෙතනත් ළමයි මෙතන 3න් වැඩි වෙලානේ තියෙන්නේ. x හොයන්න නම් මොකද කරන්නේ? 3න් බෙදන්න ඕන. මේ පැත්තත් අනිවාර්යෙන් 3න් බෙදන්න. ඒතර මේ 3යි 3යි කපලා යනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ x. x සමාන වෙනවා 180 බෙදන්න 3න්. 180 3න් බෙදුවා වෙනවා අංශක 60ක්. වෙන උත්තරේ අංශක 60ක් වෙනවා. ලියා ගන්න. හරි. ඊට පස්සේ බලමු 12 එක අභ්‍යාසෙම ප්‍රශ්නාංක 2ට යන්න. මෙන්න ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 2 බලන්න. ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියලා බලමු මොකක්ද කියලා. ප්‍රශ්නේ කිව්වේ නැහැ නේ තාම. පහත දී ඇති එක් එක් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න කියලා කියනවා. එක් එක් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල විශාලත්වය. එහෙනම් මේ අභ්‍යන්තර කෝණ හොයන්න ඕන. හරිද? මෙන්න ගාන මේක අංශක 30යි මේ කෝණය x මේ කෝණය 5x. එහෙනම් මේක දන්නවා මේ කෝණයයි හොයන්න ඕන. මේ කෝණය හොයන්න නම් x හොයාගත්තා නම් හරි. මේ කෝණය හොයන්න x හොයලා එක 5න් ගුණ කරන්න එපා. 5x නේ. හරි. එහෙනම් ඔක්කොම මොකද හොයාගන්න ඕන? x හොයාගෙන ඉමු. तर ළමයි දන්නවා අපි කෝණ තුනේ එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි. මම මෙන්න මේ කෝණ තුන එකතු කරලා 180ට සමාන කරනවා. මේක x මේක 5x. x එකතු කිරීම 5x එකතු කිරීම මෙතන කෝණය 30යි. ඔන්න කෝණ තුන ආවා. සමානයි කීයටද? 180ට. දැන් බලන්න මෙන්න මේ දෙන්න එකතු කරන්න පුළුවන්. 1x 5x කියන්නේ 6x. ඇයි මෙතන එකනේ තියෙන්නේ? 6x දාන 30. මේක වෙන පදයක් සමානයි 180ට. මේ දෙන්න එකතු කරන්න බෑ. ඇයි මේ x පද මේ සංඛ්‍යා එකතු කරන්න බෑ. ಗುಣ කරන්න පුළුවන් එකතු කරන්න බෑ. එහෙනම් මේ x තියෙන්නේ මෙතනනේ. මෙන්න මේ 30 නැති වෙන්න ඕන. එහෙනම් 30ක් අඩු කරන්න. අර පැත්තේ උත් 30ක් අඩු කරන්න. 180ෙන් 30ක් අඩු කරන්න. මේ පැත්තේ කරපු දේ අර පැත්තෙත් කරන්න. හරි දැන් මොකක්ද වෙන්නේ මේ 30යි බිඳුවයි කපල යනවනේ ඉතුරු වෙන්නේ 6යි x සමානයි 180ෙන් 30ක් අඩුනාම කීයද 150යි ඔය ආවේ 6යි x නේ ළමයි දැන් මේ තියෙන 6 වැඩි කිරීම x නිසා x හොයන්න දෙපැත්තම 6ෙන් බෙදන්න x සමානයි මෙතන එනවා 6 වරක් 2 12යි 30ට 6 ඒවා 5 අංශක 25ක් එනවා x වලගේ අංශක 25ක් එනවා හරිද ඒ කියන්නේ මෙන්න මේ කෝණය හොයාගත්තා तर මේ කෝණය කියන්නේ කොහොමද? කැපිටල් ඉංග්‍රීසි අකුර වලින් නම් කරන්නේ කොහොමද? P R Q වෙන්න ඕන. x කියන්නේ P R Q. එහෙම නැත්නම් Q R P. කැමත්ත. එහෙනම් මම ලියන Q R P. කෝණෙ දිගට ශීර්ෂය මැදට එන්න ඕන. එතන කෝණේ ලකුණ ඔය විදිහට දාන්න. Q R P කෝණයේ සමාන අංශක 25යි. ඔන්න එකක් හොයාගත්තා. ඊට පස්සේ ගන්න ඕන මෙන්න මේ කෝණය 5x කියන එක 5x කියන්නේ PQR එහෙම නැත්නම් RQP මම ලියනවා PQR Q තියෙන තැන
කෝණ ලකුණ දාන්නම්. ඒක කියන්නේ 5x නේ. 5x කියන්නේ 5 වැඩි කිරීම x කියන එක. 5x වලින් වැඩි කරන්න දැන් x හොයාගත්තනේ. x කියන්නේ 25. එහෙනම් 5 වැඩි කරන්න 25න් එනවා අංශක 125. අංශක 125ක් එනවා. හරි ලියන්න. හරි බලමු මේකම රෝගිලක්කන් 3 මේ බෝඩ් එකේ දාලා තියෙන ගාන. ඒතර මේකේ මේක a මේක 2යි a මේක 3යි. කෝණ තුනම හොයන්න වෙනවා. ඉතින් ඔක්කොටම කලින් මේ a කියන එක හොයාගත්තා නම් හරිනේ. a හෙව්වහම ඒක 2කින් වැඩි කරලා මේක හොයන්නයි. 3ෙන් වැඩි කරලා මේ කෝණය හොයාගන්නේ නැහැ. ඒතර අර්ථ දැක්වීමට අනුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. එහෙනම් එකතු කරමු. a එකතු කිරීම මේ කෝණය 2යි a එකතු කිරීම මේ කෝණය 3යි a සමාන වෙනවා කීයටද 180ට. දැන් බලන්න මේ සජාතීය පද a පදනේ එකතු කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ 1යි a 1යි a 2යි a කියන්නේ 1යි 2යි 3යි a එකට 3ක් එකතු වුණාම 6යි a සමාන 180ට. ඔයාවේ 6යි a නේ 6 වැඩි කිරීම a ඒ හොයන්න නම් මොකද කරන්න ඕන? 6ෙන් බෙදන්න ඕන. දෙපැත්තම 6ෙන් බෙදන්න. ඒ සමානයි මෙතන 6 6 කපල යනවා ළමයි. 180 6ෙන් බෙදන්න අංශක 30ක් එනවා. ඔන්න ඒ හොයාගත්තා. ඒ කියන්නේ මෙන්න මේ කෝණයනේ. ඒතර ලියන්නේ කී කෝණය KLM කියලා. මෙතන කෝණය මෙතන තමයි මැද ශීර්ෂය. ඒක මැදට දාන්න ඕන. එතන කෝණ ලකුණ මේ දෙන්න දෙපැත්තෙන් ලියන්න. MLK කිව්වත් එකයි KLM කිව්වත් එකයි සමාන අංශක 30යි එක හරියි. ඊට පස්සේ මේ කෝණය කියන්නේ මොකද්ද? MKL MKL කෝණය. එහෙනම් මේ කෝණය කීයද? 2යි a නේ. 2යි a කියන්නේ 2 වැඩි කිරීම a කියන එක. 2 වැඩි කිරීම a කියන්නේ හෙව්ව අංශක 30යි. 30න් වැඩි කරන අංශක 60ක් එනවා. මේ කෝණේ අංශක 60යි. මෙතන කෝණය බලමු. හරි ඒක සොරි ඒක හොයුවා. මෙන්න මේ කෝණේ දැන් ඕන KML කියන කෝණය. KM මැදට කෝණේ ලකුණ දැම්මා ශීර්ෂය තියෙන එක KML සමානයි 3යි a. ඒ කෝණයගේ 3යි a නේ. ඒ කියන්නේ 3 වැඩි කිරීම a නේ. 3 වැඩි කිරීම a කියන්නේ හෙව්ව අංශක 30යි. 30 3ෙන් වැඩි කරාම අංශක 90ක් වෙනවන්න කෝණ තුනම හොයාගත්තා. හරි ලියාගමු. හරි ළමයි ඒ අභ්‍යාසයේම ප්‍රශ්නාංක 3ට යන් දැන්. ප්‍රශ්නාංක 3 රෝමිලක්කම් 1 බලන්න මම ගාන දාලා තියෙන්නේ. මේ බලන්න මේකේ කෝණ දෙකක් හොයන්න තියෙන එකක් x අනිත් එක y. විද්‍ය සංකේතත් දෙකක් නේ. හරි. එතකොට බලන්න මේ දෙකම එකපාර හොයන්න බෑනේ. xy දෙකම එකපාර හොයන්න බෑ. එකක් හොයා ගන්න ඕන මුලින්ම. එතන මේ වගේ ගණන් වල බලන්න මුලින්ම හොයාගන්න ලේසි මොන කෝණෙද කියලා. මුලින්ම හොයාගන්න ඕන ලේසි කෝණය මුලින්ම හොයාගන්න. බලමු එහෙනම් මේකේ මොකද්ද මුලින්ම හොයාගන්න ලේසි කියලා. ඔයාලට පේනවා මේ ABC කියන ත්‍රිකෝණයක් තියෙන නේද? මේ ABC කියන ත්‍රිකෝණය ඇතුලේ කෝණ තුනක් තියෙනවා. ඉතින් දෙකක් දන්නවා. එකක් දන්නේ නැහැ. එහෙනම් දෙකක් දන්නෝ නම් එකක් හොයන්න පුළුවන් අර ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව 180ට සමාන කරාම. එහෙනම් මේක ගමු x එකතු කිරීම මේක 70 එකතු කිරීම අංශක 38. මෙතන 38යි සමාන වෙනවා කීයටද? 180ට. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් මේ දෙන්න එකතු කරන්න පුළුවන්. x එකතු කිරීම 70යි 38යි කියන්නේ 108 සමානයි 180ට. හරි. දැන් මේ x ට 108ක් එකතු වෙලා හින්දා මම ඒක අඩු කරලා දානවා. 108ක් අඩු කරනවා. අර පැත්තෙනුත් 180න් 108ක් අඩු කරලා දානවා. ඒතර මෙතන බිඳුවක් වෙනවා. ඉතුරු වෙන්නේ x සමානයි 180න් 108ක් අඩු වුණාම අංශක 72. නේද ළමයි ඔන්න x වලගේ හරිය. ඊට පස්සේ හොයන්න ඕන මොකද්ද මේ y නේද? ඔව්. ඒතර ඔයාලා මෙන්න මේක ඉගෙනගෙන තියෙනවා. හරිද? මම පොඩි මතක් කිරීමක් කරන්න නැවතත්. සරල රේඛාවක් ගත්තොත් සරල රේඛාවක් මත කෝණ දෙකක් නෙවෙයි 10ක් තිබ්බත් කමන්නේ. මම කෝණ තුනක් අඳින්නම්. මෙන්න මේ AB කියන එක තමයි සරල රේඛාව. මේ සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතුව සමාන වෙනවා ඒත් 180ට. අපි තුන් මේ කෝණය A, මේ කෝණය B, මේ කෝණය C කියලා. මේ කෝණ තුනේ එකතුව. A එකතු වෙන B එකතු වෙන C සමානයි 180ට.
කෝණ දෙකක් තිබුණොත් අපි දු මේක x මේක y මේ කෝණ දෙක තියෙන්නේ මේ සරල රේඛාව මත නෙමෙයි සරල රේඛාව මත තියෙන කෝණවල එකතු 180ට සමානයි. එහෙනම් x එකතු කිරීම y කියන්නේ අංශක 180. සරල රේඛාව මත කෝණවල එකතු 180යි. හරි. right. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ VAD කියන්නේ සරල රේඛාවක්. මේ සරල රේඛාවක් තියෙන්නේ. ඒතකොට බලන්න මේ සරල රේඛාව මත කෝණ නේද මෙන්න මේ දෙක. සරල රේඛාව මත කෝණ දෙකක් තියෙන්නේ මේ x සහ y. ඉතින් ළමයි මේ x සහ y වල එකතුව සමාන වෙනවා කීයටද? 180ට හේතුව සරල රේඛාවක් මත කෝණ නිසා. එහෙනම් x ධන y සමාන වෙන්න ඕන 180ට. මම y ධන x කියලා ගන්නම්. මුලින් හොයන්න ඕන එක මුලින් ලියන්න. කොහොම ලිව්වත් ප්‍රශ්නයක් නෑ. y ධන x සමාන 180. මෙතන හේතුව තමයි සරල රේඛාවක් මත කෝණ. හේතුවත් ඔය විදිහට ලියන්න වරහන් ඇතුලේ. සරල රේඛාවක් මත කෝණ. සරල රේඛාව මත කෝණ කිව්වහම බලන කෙනා දන්නවා ඒවා තේරුම් අරගෙන කියලා සරල රේඛාව මත කෝණ වල 180යි කියන එක. හරි. දැන් එතන ළමයි මේකේ නොදන්න පද දෙකක් තියෙනවා. හැබැයි එකක් කලින් හොයාගත්ත මෙන් x කියන එක නේ හොයාගත්ත. එහෙනම් x වෙනුවට 72 දාන්න පුළුවන්. එහෙනම් y එකතු කිරීම x කියන්නේ 72. අන්න මම x වෙනුවට 72 ආදේශ කරා. සමාන 180ට. දැන් ඔය කලින් හදපු විදියමනේ. එහෙනම් මෙතනින් 72ක් අඩු කරමුනේ. අඩු කිරීම 72. අර පැත්තෙනොත් 72ක් අඩු කරන්න. දැන් මෙතන ඉතුරු වෙන්නේ y සමාන 180න් 72ක් අඩු වුණාම 108ක් වෙනවා. අංශක 108ක් වෙනවා. එහෙනම් කෝණ දෙකම හොයන අවසන්. හරි ලියාගන්න. ප්‍රශ්න අංක 3 රෝගිලක්කන් දෙකක් බලමු. මේකේ මේ බලන්න. මෙන්න දීලා තියෙනවා ගාන. මේකේ හොයන්න ඕන A සහ B. A සහ B තමයි හොයන්න. බලන්න හොයන්න පුළුවන් විදිය. හරි. එහෙනම් මුලින්ම ළමයි හොයාගන්න පුළුවන් ලේසියක හොයාගන්න ඕන. දැන් එකපාරම ළමෙක් මෙන්න මේක ත්‍රිකෝණයක් නේ. මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි කියලා ඔහොම ලියනවා. පට ගාලා පටන් ගත්ත ගමන් A එකතු කිරීම B එකතු කිරීම 80 සමාන 180 කියලා ලියමු. හරි. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යිනේ. හරි ලියුවා. දැන් බලන්න මේ දෙන්නම දන්නේ නැහැ නේද? මෙයත් A වුණා නම් එකතු කරලා හදන්න තිබ්බා. ඔය විජි සංකේත දෙවර්ගයක් නෙදී විජාතිය පද. සජාතීය වුණා එහෙනම් මෙහෙම හදලා එකක්වත් හොයන්න බෑ. මුලින්ම ඕකින් පටන් ගන්න එපා. මුලින්ම හොයන්න ලේසි එක හොයාගෙන ඉන්න. මෙන්න බලන්න ලේසි එකක් තියෙනවා. මේ තියෙන මොනවද මේ කෝණ මොනවද මේ එකිනෙකට මුහුණලා තියෙන කෝණ. එකිනෙකට මුහුණලා අර කතුරේ හැදෙන විදියට. කතුරෙත් මේ වගේනේ තියෙන්නේ. මෙන්න මේ එකිනෙකට මුහුණලා හැදෙන කෝණ වලට කියන ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණය නම් මේ කෝණයයි සමානයි. ප්‍රතිමුඛ කෝණ සමානයි නම් මෙයා 40 නම් b කීයද? b සමාන අංශක 40යි. මෙතන හේතුව ලියන්න අනිවාර්යෙන් වරහණක් ඇතුලේ ප්‍රතිමුඛ කෝණ කියලා හේතුව ලියන්න ඕන අනිවාර්යෙන්. එහෙනම් b වලගේ හරි. මේ කෝණය සමානයි. ඔන්න දැන් පුළුවන් ළමයි මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි. මේක දැන් දන්නවනේ 40යිනේ. මේක තමයි දන්නේ නැත්තේ. එහෙනම් A එකතු කිරීම මේ කෝණය 80 එකතු කිරීම මේ B වෙනුවට මම එකපාර ආදේශ කරන්නම්. B කියන්නේ 40. 40 සමාන 180ට. දැන් බලන්න මේ 80යි 40 එකතු කරන්නේ 120යි. A එකතු කිරීම 120 සමාන 180ට. එමනම් මොකද කරන්න ඕන? 120ක් අඩු කරන්න. මෙතනනුත් 180න් 120ක් අඩු කරන්න. දැන් මොකද්ද වෙන්නේ? ඉතුරු වෙන්නේ A 180 120ක් අඩු නම් අංශක 60ක් කියනවා. එහෙනම් A වලගේ 60යි B වලගේ 40යි. හරි. ඒකෙන් බලමු රෝමිලක්කම් 5. අන්න බලන්න බෝඩ් එකේ දාලා තියෙන ගාන. බෝඩ් එක පැහැදිලි නැත්නම් පොත බලා ගන්න හොඳට. ඒකේ හොයන්න තියෙන්නේ A සහ B නේ. මෙන්න මේ කෝණය සහ මේ කෝණය. මෙන්න මේ කෝණ දෙක හොයන්න ඕන. හරි. එහෙනම් මොකකින්ද පටන් ගන්න මුලින්ම හොයාගන්න ලේසි එකක් හොයන්න එකපාරම අමාරු වැටෙන්නේ නැතුව
මෙන්න මේ ත්‍රිකෝණය මම ගන්නවා ABK ත්‍රිකෝණය බලන්න ABK ත්‍රිකෝණය ABK කියන ත්‍රිකෝණය තමයි මෙන්න මේක. ඒතර ඒකේ අභ්‍යන්තර කෝණ තුන සලකමු. මේ කෝණය 30යි මේ කෝණය 60යි මේකනේ අනිත් කෝණය A. එහෙනම් කෝණ දෙකක් දාන්න. මෙතන සෝරි 60 නේ 70. A. එහෙනම් මෙන්න මේ කෝණ තුන එකතු 180ට සමාන කරන්න. ABK තියෙන ත්‍රිකෝණයේ කෝණ තුන A එකතු කිරීම 30 එකතු කිරීම 70 වන කෝණ තුන වෙන් කර ගන්න හරියට මේකයි ඉන්නේ කෝණ තුන සමානයි 180ට. එතන මෙතන A එකතු කිරීම 70යි 30යි 100ක් වෙන සමානයි 180ට. A එකතු කිරීම 100 මම 100ක් අඩු කරනවා. අර පැත්තෙනුත් 100ක් අඩු කරනවා. හරි. එතන මෙතන ඉතුරු වෙන්නේ A සමානයි 180ෙන් 100ක් අඩු වුණාම අංශක 80ක් එනවා. A හොයාගන්න. ඊට පස්සේ බලමු B හොයන්න. B හොයන්න තව මොකක්ද ගන්නෙ? මේ ADK කියන ත්‍රිකෝණය ගමු. ADK ත්‍රිකෝණය. මේ විදිහට ලියන්න ළමයි. නැත්තම් දන්නේ නැහනේ. ඔයා මොකකින්ද ගත්තේ කියලා. ADK නෙවෙයි සෝරි ADE. AD කියලා ADE කියන මෙන්න මේ ත්‍රිකෝණය තමයි මම ගන්නෙ. ඒතර මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන බලන්නකෝ. මේක 20යි, මේක B, මේක A නේ. A හොයාගත්තා. 80යි. එහෙනම් 80 එකතු කිරීම 20 එකතු කිරීම B සමාන 180. මම B මුලින්ම ලියන්නම්. B එකතු කිරීම මෙතන කීයද? 20 එකතු කිරීම මේ කෝණය A කියන්නේ 80ම එකපාරම දානවා. සමානයි 180ට. එතන 20 80යි 100යි. B එකතු කිරීම 100 සමානයි 180ට. හරි. එහෙනම් මොකද කරන්නේ? මේ 100ක් අඩු කරන්න. B ධන 100ෙන් අඩු කිරීම ඍණ 100 සමාන අර පැත්තෙනොත් 100ක් අඩු කරන්න. එතන B සමානයි මෙතන 180ෙන් 100ක් අඩු නම් අංශක 80ක් වෙනවා. B වල උත්තරේ අංශක 80යි. හරි ළමයි ඊළඟ අනුමාත්‍රිකාව තමයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. චතුරස්‍රයක් ගත්තොත් පාද හතරක් තියෙනවා. පාද හතරක් තියෙන ඕනම එකක් චතුරස්‍රයක් කියලා කියනවා. ඒතර චතුරස්‍ර විවිධ චතුරස්‍ර තියෙනවා. පාද හතරක් තියෙන තල රූප තියෙනනේ ඕන තරම් කියන්නේ එකක් තමයි සම චතුරස්‍රය. විශේෂ නම් තියෙනේ මම මේ කියන්නේ. සම චතුරස්‍රය පාද හතරයි. ත්‍රිකෝණාශ්‍රය ගන්න පුළුවන්. ඒ චතුරස්‍රයක් පාද හතරක් තියෙනවනේ. තව තියෙනවා ත්‍රපීසියම, සමාන්තරාශ්‍රය, රොම්බසය. ඒතර විශේෂ නම් තියෙනවා පහක් තියෙනවා. තව ඊට අමතරව ඉතින් එක එක ඒවා තියෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ චතුරාශ්‍ර ඕනම චතුරස්‍රයක් ගත්තොත් පාද හතරක් තියෙන ඕනම එකක් චතුරස්‍රයක්නේ. මෙන්න මේ චතුරස්‍රයක් ගත්තොත් මේකට අභ්‍යන්තර කෝණ හතරක් තියෙනවා. පාද හතරයි නම් කෝණ හතරයි. පාද තුනයි නම් කෝණ තුනයි. පාද ගාන කෝණ ගාන සමානයි. හරි. දැන් එතකොට අපි හිතුව මේ කෝණය A, මේ කෝණය B, මේ කෝණය C, මේ කෝණය D කියලා. ඔන්න මම මේ චතුරස්‍රයේ කෝණ හතර දැම්මේ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරම එකතුව 360යි. ඕකත් ප්‍රමේයයක්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරම එකතුව 360යි. හරි. ඔන්න ඕක තමයි එහෙනම් ප්‍රමේය. මම අභ්‍යන්තර කෝණ හතර එකතු කරන්නම්. මේක A එකතු කිරීම මේ කෝණය B එකතු කිරීම මේක C එකතු කිරීම මේ කෝණය D. මෙන්න මේ කෝණ හතර එකතුව 180 නෙවෙයි. 180 නේ ත්‍රිකෝණයකනේ 360ක් වෙනවා. ඒ කියන්නේ 180 වගේ දෙගුණයක්. මෙන්න මේක මතක තියාගන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 360ට සමානයි. හරි මෙහෙම ලියා ගන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360ක් වේ. අංශක 360ක් වේ. ඔයලා මේ කිව්වේ ප්‍රමේය. හරි. අපි දැන් අභ්‍යාසෙම කරන්ටි කරමු. ඔයාලා පොත ළඟට තියාගන්න. 12 2 අභ්‍යාසයේ මේ ප්‍රශ්න අංක එකේ ඔයලක්කන් එක තමයි මම කරන්නේ. බලන්න මෙන්න මේ චතුරස්‍රයක් තියෙන්නේ. ඒතර චතුරස්‍ර විශේෂ චතුරස්‍රයක් නෙවෙයි. මොකක් හරි පාද හතරක් තියෙන චතුරස්‍රයක්. ඕනම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව 360යි. හරි එහෙනම් මෙන්න බලන්න මේකේ කෝණ තුනක්ම දන්නවා. එකක්නේ දන්නේ නැත්තේ. ඒතර තුනක් දැනගෙන එකක් නොදන්න එකක් තිබ්බොත් හොයන්න පුළුවන්.
අර ප්‍රමේයට අනුව ප්‍රමේය කියන්නේ මේක. කෝණ හතරක එකතුව 360ට සමාන කරන්න. හරි. එහෙනම් මම x වලින් පටන් ගන්නම්. x එකතු කිරීම 55 එකතු කිරීම 95 එකතු කිරීම අනිත් කෝණය 60 සමානයි 360ට. හරි. එහෙනම් කෝණ හතරම එකතුව 360ට සමාන කරා. දැන් බලන්න ළමයි මෙන්න මේ ටික එකතු කරන්න පුළුවන් නේ. සංඛ්‍යා තුනක් තියෙන්නේ. ඒතකොට x එකතු කිරීම මේ තුන එකතු කරන්න 5යි 5යි 10න් බිංදු එකක් ඉතිරි 10යි 16යි 15යි 5යි 21ක් වෙනවා 210ක් වෙනවා සමානයි 360. 210ක් වෙනවා එකතු කරලා බලන්න. 95යි 100 150 210යි. හරි. දැන් ඒතකොට මේ කලින් කර විදියට මේක x යන්න නම් මොකද කරන්නේ 210ක් අඩු කරන්න ඕන. එහෙනම් අනිත් පැත්තේ 210ක් අඩු කරන්න. දැන් මොකද්ද වෙන්නේ මෙතන x ඉතුරු වෙනවා x සමානයි 360න් 210ක් අඩු වුණාම අංශක 150. නම් x වලගේ අංශක 150ක් වෙනවා ලියා ගන්න. හරි. රෝම ඉලක්කම් දෙකට යක්. බලන්න දාන බෝඩ් එකේ දාලා තියෙන්නේ. එතන බලන්න මේ කෝණය 2x මේ කෝණය x මේක 2x මේක 80. දැන් අපි මේක හොයන්න ඕන මොනවද? ඔක්කොම කෝණ හොයන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ කියලා තියෙන දේ විතරක් කරා. ප්‍රශ්නේ කියන්නේ x හොයන්න කියලා. දැන් අපි x කියන එක හෙව්වම ඇති. මේ කෝණ සියල්ලම හොයන්න ඕනේ x හොයලා මේක දෙකෙන් වැඩි කරලා එහෙම කිව්වනම් සියලුම කෝණ හොයන්න කියලා කිව්වනම් හොයන්න. x හොයාගත්තා ඊට පස්සේ ඒක දෙකෙන් වැඩි කරා මේ කෝණය හොයාගත්තා. මේ දෙන්නම සමාන. හරි. දැන් මෙහෙම මේ ගානේ එහෙම අවශ්‍ය නැහැනේ x විතරයි හොයන්න ඕන. චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණ හතර 180ට සමාන කරමු. x වලින් පටන් ගමු. x එකතු කිරීම මේ කෝණය 2x එකතු කිරීම මේ කෝණය 2x එකතු කිරීම මේ කෝණය 80 සමාන කරන්න 360ට. හරි. ඔන්න කෝණ හතර එකතුව 360ට සමාන කරා. දැන් බලන්න මෙන්න මේ තුන එකතු කරන්න පුළුවන් 2x 4x 1 කියන්නේ 5x. ධන අංශක 80 සමානයි 360ට. මේ 80ක් අඩු කරමු. අඩු කිරීම 80 අර පැත්තේ 360න් 80ක් අඩු කරමු. දැන් මොකද්ද වෙන්නේ? මේ 80යි නැති වෙලා යනවා. ඉතුරු වෙන්නේ 5x. 360න් 80ක් අඩු වුණාම 100 කීයක් එනවද? 100 නෙවෙයි 280ක් එනවා. 280ක් එනවා නේද? 280ක් එනවා. දැන් මොකද කරන්නේ? 5න් බෙදන්න. මෙලත 5න් බෙදන්න x සමානයි 5 වරක් 5 25යි 3යි 30ට 5 ඒවා 6යි. අංශක 56ක් තමයි එන්නේ. ඒතොර x විතරයි හොයන්න ඕන. මේ කෝණය හොයන්න කියලා නෑනේ. ඒ කෝණය කිව්වනම් මේ කෝණය හොයන්නේ 2 වැඩි කරන්න 56යි. 112. එහෙනම් මේකත් 112ක් වෙනවා. ඒක කියලා නෑ x විතරයි හොයන්න. ඊට පස්සේ ළමයි බලන්න 12 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. පහත සඳහන් එක් රූපයේ x සහ y සොයන්න. x සහ y හොයන්න තියෙන්නේ. ඒක මම රෝම ඉලක්කම් 1 බෝඩ් එකේ දාලා තියෙන බලා ගන්න ඔයාලා පොත පෙරලගෙන මේක x සහ y හොයන්න ඕනේ. ඒතකොට මුලින්ම හොයන්න ලේසි එක. x ද y ද කියන මුලින්ම බලන්න. මුලින්ම හොයන්න ලේසි x ද y ද? මුලින්ම හොයන්න ලේසි x. හේතුව තමයි ළමයි බලන්න මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. මේ ලොකු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව සලකන්න. අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. දෙකක් දන්නවා එකක් දන්නේ නැහැ. එහෙනම් එතනින් x හොයා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඉස්සෙල්ලා ලේසි එක හොයාගන්න. හරිද? එමනම් මම කෝණ තුන එකතුව සමාන කරන්න 180ට මෙතන x එකතු කිරීම අපි කලින් ඉගෙනගෙන තියෙන්නේ. මේ කෝණය 75 එකතු කිරීම මේ කෝණය 25. මෙන්න මෙතන කෝණය 25නේ මේ පොඩි කෝණය සමාන 180ට. ඒතර මෙතන හේතුව ළමයි ලියන්න ඕන දැන් නේද? මම මුලින් හේතුව ඉවරයි. දැන් ඔයා විභාගෙදී හදද්දී හේතුව ලියන්න. මොකක්ද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණ. ඔයා මේ විදිහට ලියන්න ඕනේ. මම ලියන්නේ නැහැ වෙලාව යන හින්දා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හින්දා තමයි ඔය 180ක් උනේ. දැන් ඔතනින් එනම් අපිට x එකතු කිරීම මේ දෙන්න එකතු කරලා 100යි. සමාන 180ට x හොයන්න 100ක් අඩු කරන්න. අර පැත්තෙන් 100ක් අඩු කරන්න. හරි එතකොට x සමාන 180න් 100ක් අඩු නම් අංශක 80 වල x හොයාගන්න. ඊට පස්සේ ඉතින් y හොයාගන්න පුළුවන් නේද? දැන් කොහොමද y හොයන්නේ? දැන් කොහොමද y හොයන්නේ? මෙන්න y කියන එක තියෙන්නේ මෙන්න මේක බලන්න මේ චතුරස්‍රයක් නේද මේ තියෙන්නේ මේ
චතුරස්‍රයේ කෝණ 1යි 2යි 3යි මේ කෝණය දන්නෙත් නැහැ. එහෙනම් මේ කෝණය හොයාගන්න පුළුවන්. දැන් එකපාරම චතුරස්‍රයේ කෝණ එකතුව එහෙම දාන්න එපා. හේතුව දන්නේ නැහැනේ අපි මේ කෝණේ. x කියන එක දන්නව තමයි. හැබැයි මේක දන්නේ නැහැ. එහෙනම් තව හොයන්න දෙයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ කෝණය හොයාගන්න ඕන මුලින්ම. ඊට පස්සේ මෙන්න මේ කෝණය හොයන්න යන්න මේක දීලා නැහැ මං සිම්පල් a අකුර ගන්නම් කොහොමද a කියලා ගන්නම්. එහෙනම් a හොයාගෙන ඉන්න ඕන මුලින්ම. a හොයන ක්‍රමය බලන්න මෙන්න මේ රේඛාව සරල රේඛාවක් මත කෝණ දෙකක් තමයි මේ තියෙන්නේ. සරල රේඛාවක් මත කෝණ වල එකතු 180යි. එහෙනම් මම මෙතන ලියනවා a එකතු කිරීම 105 a එකතු කිරීම අංශක 105 සමානයි කීයට අංශක 180 මෙතන හේතුව ලියන්න සරල රේඛාවක් මත කෝණ සරල රේඛාවක් මත කෝණ වල එකතු අංශක 180යි අර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු වගේම තමයි. හරි දැන් මෙතනින් අපිට a හොයන්න පුළුවන් a දාන 105 අඩු කරන්න 105 කරපැත්තෙලොත් 105ක් අඩු කරන්න. එතන මොකද්ද වෙන්නේ මේ 105 කපලා ගියා ඒ සමානයි එනවා අංශක 75. හරි දැන් ඒත් හොයාගත්තා. එතන බලන්න චතුරාස්‍රයේ මෙන්න මේ චතුරාස්‍රයේ කෝණ තුනක් දන්නවා x දන්නවා a දන්නවා 75 දන්නවා. එහෙනම් මෙතනින් y හොයන්න පුළුවන්. එහෙනම් ලියනවා x එකතු කිරීම x දන්නවනේ. දැන් නැති එක ලියමු මුලින්ම y නේ. හොයන්න ඕන එක y එකතු කිරීම x කියන්නේ 80 මම ආදේශ කළාම ලියන්න 80 එකතු කිරීම මෙතන 75 එකතු කිරීම a කියන්නේ හොයාගත්ත කියන්නේ කීයද ඒත් 75 ඔන්න සමානයි 360ට සමාන කරමු. හරි මේක තමයි අන්තිමට කරන්නේ. මේක මුලින් කරනවා ඊට පස්සේ මෙතෙන්ට යනවා එතනින් මෙහෙට. දැන් බලන්න මේ තුනම එකතු කරන්න පුළුවන් y එකතු කිරීම 80යි 75යි 75 එකතු කරන්න 75 කියන්නේ 150. ඒක කෙටි ක්‍රම වලින් එකතු කරන්න. 75 150 150යි 80යි කියන්නේ 230යි. සමානයි 360ට. හරි දැන් එතකොට මෙතන 230ක් අඩු කරා නම් හරි. y දන 230 අඩු කිරීම 230 සමානයි 360ෙන් 230ක් අඩු කරන්න. එතකොට මෙතන y ඉතුරු වෙනවා y සමානයි 360ෙන් 230ක් අඩුනාම 130ක් එනවා. එහෙනම් y වල අභිංශක 130ක් එනවා. ඒතකොට දැන් ඔක්කොම හෙව්වා x හෙව්වා y හෙව්වා a කියන එක ගානට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ උනාට අපිට ගානේ අහලා නැහැ ඒ කියන එක. ඒ උනාට ගාන හදන්න අවශ්‍යයි. ඒකින්ද ඒකත් හොයන්න ඕන. හරිද? ලියා ගන්න. හරි. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් 5. මේ ප්‍රශ්නාංක දෙකේ රෝම ඉලක්කම් 5 යන්නේ. ඒකෙත් x සහ y නේ හොයන්න ඕන. ඒක x එකක් හෙව්වා නම් මේකත් x මේකත් x. මේ බලන්න මේ චතුරාස්‍රයක් නේද? බලන්න. එතකොට මේ චතුරාස්‍රයේ තියෙන්නේ චතුරාස්‍රයේ කෝණ 4 එකතුව 360ට සමාන කරා නම් හොයන්න පුළුවන් නේ. හැබැයි ළමයි මේ චතුරාස්‍රය ඇතුලේ නොදන්න ඒවා දෙකක් තියෙනවා. කෝණ 3ක් තියෙන. ඒනාට මේ දෙන්න සමාන පදින්ද ඒක පදයක් මේක වෙන පදයක් නේ. නොදන්න පද දෙකක් තියෙනකොට හදන්න බෑ. මුලින්ම එකක් හොයාගෙන ඉන්න. මේ බලන්න ලේසියෙන්ම හොයන්න පුළුවන් මේ x වලගේ කීයද මෙතන? x සමානයි 70යි. මොනවද මේ කෝණ? මේවට කියන්නේ මොනවද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ ඉගෙන ගත්තා. ප්‍රතිමුඛ කෝණ ඉගෙන ගත්තා නේද? හරි ඒක හරි. එහෙනම් දැන් පුළුවන් මේ කෝණ හතරෙම එකතුව 360ට සමාන කරන්න. මුලින්ම y ලියා ගන්න. y එකතු කිරීම මේක 80යි එකතු කිරීම x කියන්නේ දැන් හොයාගත්ත 70යි. එකතු කිරීම මේකත් x ඒකත් 70යි සමාන 360. මේක සුළු කරලා ගන්න. මේ තුන එකතු කරන්න 70යි 140යි 80යි කියන්නේ කීයද? 220ක් එනවා. y දාන 220 සමානයි 360ට. එහෙනම් y හොයන්න 220ක් අඩු කරන්න. 360 નો 220ක් අඩු කරන්න. එතන මෙතන ඉතුරු වෙන්නේ y 360ෙන් 220ක් අඩු කරනවා කියන්නේ 140. එහෙනම් y වල ගේන 140ක් ලියා ගන්න. හරි ඊට පස්සේ නම් 12 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3ට.
ප්‍රශ්නේ කියව ගන්න. මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා මම බෝඩ් එකේ දාලා තියෙන්නේ. රූපයේ ලකුණු කර ඇති තොරතුරු අනුව පහත දැක්වෙන එක් එක් කෝණයේ අගය සොයන්න. ඒතර මෙන්න මේ කෝණ තමයි සොයන්න ඕන. බලන්න මොනවද කියලා. එක තමයි DCF කියන එක හොයන්න ඕන. දෙක ABD කියන එක හොයන්න ඕන. තුන AED හොයන්න ඕන. මෙන්න මේ කෝණ තුන තමයි හොයන්න ඕන. අමාරු නෑ ළමයි. ගාන හරියට තේරුම් ගත්තා නම් දැන් ක්‍රම ටික කියලා දීලා තියෙන්නේ හදා ගන්න පුළුවන්. බලමු මේ මොනවද කියලා කෝණ දැන් පළවෙනි එක බලන්න DCF කියන්නේ මොකක්ද? DCF කියන්නේ මෙන්න මේ ලොකු කෝණය මෙන්න මේක. මම උන කඩේෙන් දාපු එක DCF. ඒතර ඒක කියන්නේ x ඒවා දෙකක් එකතු කරන්නනේ තියෙන්නේ. x කියන්නේ කීයද? 2x. එහෙනම් DCF කියන්නේ 2x. මම මෙතන නිකන් ලියා ගන්න. DCF කියන්නේ 2x. එහෙනම් මෙතන x හොයාගත්තා නම් හරි. ඒක දෙකෙන් වැඩි කරා නම් හරි. හරිද? එහෙනම් අපි මුලින්ම බලමු මෙන්න මේ x හොයන්නේ කොහොමද කියලා. x හොයන්න ක්‍රමයක් බලමු. කොහොමද x හොයන්නේ කල්පනා කරලා කියන්න. හරි. දැන් ඔන්න මම කියන්නම් ක්‍රමේ මේ බලන්න DEFC කියන්නේ මොකක්ද කියලා බලන්න. DEFC කියන්නේ චතුරාස්‍රය. DEFC චතුරාස්‍රය සලකන්න. හරි. දැන් බලන්න දැන් කියලා තියෙනවා තියරිය චතුරාස්‍රයක අභ්‍යන්තර කෝණ හතර එකතුව 360. එතකොට මේකේ මේකයිනේ. මේ දෙන්න දන්නවා මේ තුන් දෙනාම දන්නවා මේක තමයි හොයාගන්න තියෙන්නේ. ඉතින් හොයාගන්න පුළුවන් නේද? එකපාරම 2x හොයාගන්න පුළුවන් නම් 2x හොයාගත්තා නම් හරි නේද? එහෙනම් කෝණ ටික එකතු කරමු. x එකතු කිරීම x. ඒක x විතරක් නෙවෙයි මේ දෙන්නම එකතු කරන්න වෙනවා. x එකතු කිරීම x එකතු කිරීම මේක 90යි එකතු කිරීම මේක 90 එකතු කිරීම මේක 120 සමානයි 360ට 360ට සමාන කරා. හරි දැන් මෙතන සුළු කරන්න මේ දෙන්න එකතු කරන්න පුළුවන් 2x එකතු කිරීම 90යි 180යි 200යි 300යි මේ ටික එකතු වෙනවා 300 සමානයි 360ට. හරි දැන් 2x ඉතුරු කරගන්න 300ක් අඩු කරන්න. එතන 300 අයින් වෙනවනේ 360 નો 300ක් අඩු කරා. එතකොට ඉතුරු වෙන්නේ 2x සමානයි අංශක 60යි නම් 2x නේද හොයන්න ඕන. රෝම ඉලක්කම් එක DCF කියන්නේ නම් එහෙනම් රෝම ඉලක්කම් එක DCF සමානයි 2x කියන්නේ අංශක 60යි. ඔන්න DCF හොයාගත්ත රෝම ඉලක්කම් එක හරි. රෝම ඉලක්කම් දෙකට යන්න. රෝම ඉලක්කම් දෙකේ හොයන්න ඕනේ ABD. බලමු ABD කොහෙද තියෙන්නේ කියලා. ABD කියන්නේ මෙන්න මේ කෝණය. ABD හොයන්න ඕන. හරිද? එතන අක්ෂරයක් දීලා නැහැ. ඒක එහෙම තිබ්බට කමක් නැහැ. ඕනනම් දාගන්න. ABD හොයන ක්‍රමයක් මේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණයෙන් හොයන්න පුළුවන්. ABD ABC කියන ත්‍රිකෝණය සලකමු. ABC ත්‍රිකෝණය සලකමු. මම මේ ත්‍රිකෝණයේ ලකුණ දැම්මු. සලකමු. එතන බලන්න ත්‍රිකෝණයේ මේ x කියන එක නම් දැන් දන්නව නේද? ඇයි 2x 60යි නේද ළමයි? 2x එව්වා 2x සමානයි 60යි නම් x හොයන්න දෙකෙන් බෙදන්න. x සමානයි කියලා අංශක 30ක් වෙනවා x භාගයක් දාන්න. හරිද? එහෙනම් දැන් මේකේ කෝණ අභ්‍යන්තර කෝණ තුන සලකමු. එහෙනම් මේ කෝණය දීලා නැහැනේ. ඒක හොයන්න ඕන. මම ඒක ABD කියලාම ගන්නම්. සංකේතයක් දාන්න ඕනේ ABD. සම්දාන ඒ කෝණය දන මේක කීයද 100 දන මේක x කියන්නේ අංශක 30 සමාන 180යි. දැන් එනම් මේ 100යි 30 එකතු කරන්න 130ක් එනවා. මේක ABD මම එහෙම ලියනවා. ABD දන 130 සමාන 180යි. දැන් එන 130ක් අඩු කරන්න. ABD සමාදාන 130 අඩු කිරීම 130 සමාන 180න් අඩු කරන්න 130. හරිද? දැන් 130ක් අඩු කරාම මොකද වෙන්නේ? මෙතන ඉතුරු වෙන්නේ ABD අපිට හොයන්න ඕනේ. අර පැත්තේ එන අංශක 50ක් වෙනම් ABD හොයාගත්ත අංශක 50. හරි. දැන් රෝම ඉලක්කම් 3. AED බලන්න AED තියෙන කොහෙද කියලා. AED කියන්නේ මෙන්න මේ කෝණය.
ළමයි දැන් ABD හොයාගත්ත නේද? ABD අංශක 50යි. ඔන්න මම 50 කියලා දැම්මා. බලන්න මේක චතුරස්‍රයක් නේද? ABDE චතුරස්‍රය සලකමු දැන්. චතුරස්‍රය සලකමු. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතර එකතුව 360ට සමාන කරන්න. ඒතර එක කෝණයක් දාන්න මේකක් දාන්න. මෙන්න මේක හොයාගත්ත නම් හරි මුලින්ම. ඉතින් ළමයි මේක මුලින්ම හොයාගෙන ඉන්න වෙනවා. මම හිතන මොකක් හරි සංකේතයක් දාන්නම් A කියලා. එහෙනම් මේ A කියන එක්කෙනා මුලින් හොයාගන්න වෙනවා. ඔයාලා දන්නවා මෙන්න මේ BDC කියන්නේ සරල රේඛාවක්නේ. ඉතින් සරල රේඛාවක් මත කෝණවල එකතුව 180යි. එහෙනම් මෙන්න මේ කෝණ දෙකේ එකතුව 180ට සමාන කරන්නේ. කියන්නේ A එකතු කිරීම අංශක 90 නේද මේක? ඔව් අංශක 90 සමාන 180ට. එහෙනම් මේකෙන් අංශක 90ක් අඩු කරන්න, මේ පැත්තෙනුත් 90ක් අඩු කරන්න. A වලා ගේනවා අංශක 90ක්. 180න් 90ක් අඩු කරාම අංශක 90. මේක හේතුව ලියා ගන්න සරල රේඛාවක් මත කෝණ ඔයා ලියා ගන්න. මම ඔන්න ඉඳ නැති ඉඳ ගැටියෙන් ලියමු. හරිද? සරල රේඛාවක් මත කෝණ. හරි දැන් ඒ හොයාගත්තා. එහෙමනම් මේ චතුරස්‍රයේ කෝණ ටික සලකමු. මේ නම් හොයන්න ඕනේ මේකනේ AED නේ. AED මම මේක එහෙමම ගත්තා. එකතු කිරීම මේක 100 එකතු කිරීම මෙතන 50 එකතු කිරීම A කියන්නේ හොයාගත් අංශක 90 සමානයි 360ට. එහෙනම් AED සමානයි මේ ටික එකතු කරන්න 100යි 90යි 190යි 50යි 190යි 50යි කියලා 240යි. 240 සමානයි 360ට. හරිද? හරි එහෙනම් AED කියන්නේ 240ක් අඩු කරන්න. AED එකතු කිරීම 240න් අඩු කරන 240ක්. 360ට 240ක් අඩු කරනවා. එතකොට ඉතුරු වෙනවා AED මේ පැත්තේ අතනින් එනවා කීයද 120ක් ඕනම් AED වලගේ අංශක 120යි. හරි ඔය ගන්න ලියා. ඊට පස්සේ අමු මාතෘකාව ත්‍රිකෝණයක බාහිර කෝණ. මාතෘකාව ලියලා ත්‍රිකෝණයක බාහිර කෝණ. මේ බලමු ත්‍රිකෝණයක බාහිර කෝණ. දැන් මෙච්චර වෙලා අපි කරේ අභ්‍යන්තර කෝණ. බාහිර කෝණ කියලා කියන්නේ පිටතින් තියෙන කෝණ. එතකොට බලන්න මෙන්න මම ඇඳා මෙන්න මේ හැම පාදයක්ම මම දික් කරලා ඇඳේ. එතන දික් කරාට පස්සේ මේ සෑම ශීර්ෂයකම ත්‍රිකෝණයකට බාහිර කෝණ දෙක ගන්න එනවා. සෑම ශීර්ෂයම බාහිර කෝණ දෙකක් එනවා. මෙන්න බලන්න බාහිර කෝණය අඳුන ගන්න විදියක්. බාහිර කෝණයක් හැදෙන්නේ එකක් තමයි දික් කළ පාදයක් වෙන්න ඕන. දික් කරපු පාදයක් සහ ත්‍රිකෝණයේ පාදයක් අතර තමයි මේ කෝණය තියෙන්නේ. එහෙනම් මේ බලන්න දික් කරපු පාදය මේක අනිත් එක ත්‍රිකෝණයේ පාදයක් වෙන්න ඕන. එහෙනම් මෙන්න ත්‍රිකෝණයේ පාදයක් මෙන්න බාහිර කෝණය. දික් කරපු පාදයකුයි ත්‍රිකෝණයේ පාදයකුයි වෙන්න ඕන. තව බලමු තියෙනවද කියලා. මෙන්න මේක දික් කරපු පාදය මෙන්න ත්‍රිකෝණයේ පාදය මේකත් බාහිර කෝණය. ඊට පස්සේ බලමු මේ කෝණය මේක දික් කරපු පාදය මේකත් දික් කරපු පාදය. දික් කරපු පාදය අතර කෝණය බාහිර කෝණයක් නෙවෙයි. එහෙනම් මේක නෙවෙයි. මේක බාහිර කෝණයක් නෙවෙයි. බාහිර කෝණයක් එන්න නම් දික් කරපු පාදයයි ත්‍රිකෝණයයි පාදයයි වෙන්නම ඕනේ. නම් මෙතන මේ දෙන්න විතරයි තියෙන්නේ. හරිද? ළමයි ඒතර බලන්න මෙන්න මේ දෙන්න මේ මොන ත්‍රිකෝණද? මේවට කියන ප්‍රතිමුඛ කෝණ කියලා. එහෙනම් මේක x නම් මේකත් x ඔය කෝණ දෙක සමානයි විශාලත්වය. කෝණ දෙක විශාලත්වය සමානයි. එකිනෙකට මුහුණලා තියෙන කෝණ. හරිද? එහෙනම් බලන්න මෙතන ශීර්ෂය ගත්තොත් බාහිර කෝණ දෙක එකක් මේක. අනිත් එක මේක. මේක බාහිර කෝණය නෙවෙයි. දික් කරපු පාදයයි ත්‍රිකෝණයේ පාදයයි. මේ දෙන්නත් සමානයි. මුහුණලා තියෙන්නේ මේක y නම් මේකත් y. මේ b කියලා ගත්තම ශීර්ෂය. මම මෙතනින් දාන්නම් පටලැවෙන හින්දා ළමයිට. මෙතනත් මේ c කියන්නේ ශීර්ෂය මෙතන. හරි. දැන් මෙතන ගත්තත් දික් කරපු පාදය මේ ත්‍රිකෝණයේ පාදය මේක වෙන මෙන්න මෙතන බාහිර කෝණය. මෙන්න අනිත් බාහිර කෝණය තමයි මේක. ඔය දෙන්නත් විශාලත්වයෙන් සමානයි. මේක c නම් මේකත් c. c හරි මොකක් අපි x කියලා x ගත්තනේ. මම ගන්න a කියන ළමයිට පටලැවෙන ඉඳ a
මේක A නම් මේකත් A ප්‍රතිමුඛ කෝණ. හරි. එහෙනම් බලන්න සෑම ශීර්ෂයකම බාහිර කෝණ දෙක ගානේ තියෙනවා. හරිද? ඔක පොඩ්ඩක් සටහන් කරගන්න. හරි දැන් මෙන්න තව ප්‍රමේයක් ත්‍රිකෝණයක එක ශීර්ෂයක බාහිර කෝණ එක ගානේ ගන්න. එක ශීර්ෂයක බාහිර කෝණ එක ගානේ අරගත්තොත් බාහිර කෝණ කීයක් එනවද? 1යි 2යි 3යි ඔක්කොම 6ක් තිබුණට එකෙන් එකක් ගන්න. එකෙන් එක ගානේ අරගෙන එන බාහිර කෝණ ඔක්කොගෙම එකතුව 360ට සමානයි. ඔය ත්‍රිකෝණ වලට පමණක් නොවේ. සියලුම තල රූප වලට ඔක සත්‍යයි. එක් ශීර්ෂයක එක කෝණ ගානේ අරගෙන ඒ කෝණ බාහිර කෝණ සියල්ලකම එකතුව 360ට සමානයි. එහෙනම් මේකේ A ධන x ධන y සමානයි 360ට. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360ක් වේ. ත්‍රිකෝණයකට නෙවෙයි මේක ඕනෑම බහුවස්ත්‍රයකට සත්‍යයි. හරිද? දැන් අපි ත්‍රිකෝණ ගණනය කරන්නේ. එහෙනම් මෙහෙම ලියා ගන්න. එක් ශීර්ෂයකදී එක් කෝණයක් සැලකූ විට ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. ත්‍රිකෝණවල බාහිර කෝණවල එකතුව අංශක 360කි. එහෙනම් මේක අඳගෙන මේක ලියා ගන්න. එක ශීර්ෂයක එක කෝණයයි සලකන්නේ. හරිද? ඒතර ඔයාලට කැමති එකක් සලකන්න පුළුවන්. ඒ සමානයිනේ. මොකක් හරි එකක්. එක බාහිර කෝණයක්. හරි ලියා ගන්න. හරි. එහෙනම් අපි යන් 12 3 අභ්‍යාසයට. 12 3 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 2 රෝමිලක්කම් 1. ප්‍රශ්නාංක 1 අමාරු නෑ නේද? හරි. මේකේ හොයන්න තියෙනවා බලමු ප්‍රශ්න කියවලා. පහත සඳහන් එක් රූපයේ කුඩා ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති කෝණවල අගය සොයන්න. මේ කුඩා ඉංග්‍රීසි අක්ෂරය හොයන්න තියෙන්නේ. එහෙනම් මෙතන මේ හොයන්න තියෙන්නේ A සිම්පල් A කියන එක හොයන්න තියෙන්නේ. හරි. ඒතර බලන්න මෙන්න මේ ශීර්ෂයේදී මේක බාහිර කෝණය නේද? ඇයි මේක පාදයක් දික් කරපු එක මේ ත්‍රිකෝණයේ පාදය. ඒක බාහිර කෝණය. මෙතන ගත්තත් මේකෙත් මේ ත්‍රිකෝණයේ පාදය මේ පාදය දික් කරපු පාදය. එහෙනම් ඒකත් බාහිර කෝණය. මෙතන ගත්තත් මේ දික් කරපු පාදය මේ ත්‍රිකෝණයේ පාදය බාහිර කෝණය. නම් එක ශීර්ෂයක බාහිර කෝණ එක ගානේ තමයි තියෙන්නේ. එහෙනම් මේ බාහිර කෝණ තුනේ එකතුව සමාන වෙනවා කීයද? 360ට. එහෙනම් සමාන කරමු. ඒ එකතු කිරීම මෙතන එනවා 165 එකතු කිරීම මෙතන එනවා 135 සමාන කරන්න 360ට. හරි දැන් එහෙනම් මේ දෙන්න එකතු කරන්න පුළුවන්. ඒ එකතු කිරීම 165යි 135යි 70යි 300ක් එනෝ නේද? 300 සමානයි 360ට. හරි. එහෙනම් මෙතනින් 300ක් අඩු කරන්න. අර පැත්තෙන් 300ක් අඩු කරන්න. එතකොට A සමානයි අතනින් එනවා අංශක 60ක්. එහෙනම් A වලගේ අංශක 60යි ඉන්න ඔය විදිහට තමයි බාහිර කෝණ වල අගය හොයන්නේ. ඊටාම පහසු. හරි. ඒකේ රෝමිලක්කම් දෙක බලන්න. මෙතෙන්දිත් මේ ශීර්ෂයේදී බාහිර කෝණය මේ ශීර්ෂයේදී බාහිර කෝණයක් මේ ශීර්ෂයේදී බාහිර කෝණයක්. එතන බාහිර කෝණ තුන තියෙන්නේ ත්‍රිකෝණේ. එහෙනම් බාහිර කෝණ තුන එකතු 180ට සමාන කරන්න. මෙතන එනවා A එකතු කිරීම මේක A එකතු කිරීම 140 සමාන කරන්න 360ට. හරි. දැන් උතන A එකතු කරන්න පුළුවන් නේද? A 2යි A දාන 140 සමානයි 360ට. එතකොට 140ක් අඩු කරමු. සමානයි අඩු කිරීම 140 සමානයි 360 නුත් 140ක් අඩු කරන්න. එතන මෙතන ඉතුරු වෙන්නේ 2යි A අතන එනවා 220ක් අඩු කරාට පස්සේ 220ක් එනවා. මේක මොකද කරන්න ඕන? දෙකෙන් බෙදන්න. A සමානයි අංශ 110ක්. ඔන්න බාහිර කෝණ. හරිද? ඔයාලා බාහිර කෝණය අඳුර ගන්න හරියටම දික් කරපු පාදයයි ත්‍රිකෝණයේ පාදයයි වෙන්න ඕන. හරිනේ? හරි. එහෙනම් ඔය බාහිර කෝණ තුන තමයි තියෙන්නේ. ඒ බාහිර කෝණ ශීර්ෂයක තියෙන බාහිර කෝණ දෙකෙන් ඕනම එකක් කැමති එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ රෝමිලක්කම් 5. මේ බලන්න රෝමිලක්කම් 5 හොයන්න ඕනේ x. x කියන්නේ බාහිර කෝණයක්. මෙතන 148 කියන්නේ මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක්.
හැබැයි ළමයි මේ 43 කියන්නේ බාහිර කෝණයක් නෙවෙයි. ඒ තියෙන්නේ අභ්‍යන්තර කෝණයක්. කලබලයේ ওই තුන එකතු කරලා එක 360ට සමාන කරන්න එපා. වැරදි. මේක බලන්න බාහිර කෝණය මේක. බාහිර කෝණය මෙන්න මේක. මම ඔනේ කියලා ගත්තේ. එහෙනම් මේක තමයි බාහිර කෝණය. එහෙමනම් ළමයි මේක බාහිර කෝණයක්, මේක බාහිර කෝණයක්, මේක බාහිර කෝණයක්. කොන බාහිර කෝණ තුන තියෙන්නේ. බාහිර කෝණ තුනේ එකතුවේ 360ට සමාන කරන්න පුළුවන්. හැබැයි එතකොට මේ නොදන්නේව දෙකක් එනවා. මේක දන්නෙත් නෑ, මේක දන්නෙත් නෑ. එහෙනම් ළමයි දන්න එකක් මුලින් හොයාගන්න වෙනවා. මෙන්න මේක මුලින්ම හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ සරල රේඛාවක් නේද? සරල රේඛාවක් මත කෝණ දෙකක් මේ තියෙන්නේ. අන්න මම කඩේරෙන් අදින්නේ සරල රේඛාව මත කෝණ දෙකක්. සරල රේඛාව මත කෝණ දෙක එකතුව සමාන වෙනවා කීයද? 180ට. එනම් ඒ එකතු කිරීම 43. ඒතර මේක මුලින් හොයාගෙන ඉන්න ඕනේ. 180යි. හේතුව ලියන්න ඕන සරල රේඛාවක් මත කෝණ. මම මේ ලියන්නේ නැත්තේ වෙලාව යන ඉඳන්. ඔයාලා අනිවාර්යයෙන් ලියන්න. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? ඒ එකතු කිරීම 43න් 43ක් අඩු කරන්න වෙනවා. හරිද? අනිත් පැත්තෙනුත් 43ක් අඩු කරන්න. එතකොට ඉතුරු වෙන A 180න් 43ක් අඩු කරන්න එනවා 137ක්. 137ක් එනවා A වලගේ. 137ක් එනවා. හරි. ඒ හේවි. එහෙනම් එතන ශීර්ෂයේ බාහිර කෝණය හොයාගත්තා. මෙතන ශීර්ෂයේ බාහිර කෝණය තමයි ඕන. මෙතන බාහිර කෝණය දීලා. එහෙනම් අපි මේක හොයාගන්න පුළුවන් දැන්. නොදන්නේ එකයි තියෙන්නේ. ත්‍රිකෝණයේ බාහිර කෝණ තුන එකතුව 360ට සමාන කරමු. මේක x එකතු කිරීම මෙතන a නේද බාහිර කෝණය. ඒ හොයාගත්තා අපි 137යි. එකතු කිරීම මෙතන බාහිර කෝණය 148යි සමානයි 360ට. ඔන්න සමාන කරන ඔක ලියාගන්න. දැන් බලන්න මේ දෙන්න එකතු කරන්න. x එකතු කිරීම 137යි 148යි එකතු කරන්න. 8 7යි 15න් 5 එකක් ඉතිරි. 4 3 7 1 8යි 1 1යි 2යි 285 සමාන වෙනවා 360ට. එහෙනම් මේකෙන් 285ක් අඩු කරමු. අඩු කිරීම 285. අර පැත්තෙනුත් 285ක් අඩු කරන්න. ඔන්න 285ක් අඩු කරා. දැන් මොකද වෙන්නේ? මේ එතන ඉතුරු වෙන්නේ x සමානයි 4න් 10න් 5ක් පායි. ඉතුරු වෙන්නේ කීයද? 5. 15න් 8ක් කීයද? 7යි. උත්තරේ අංශක 75යි. අංශක 75ක් එනවා x වල අගේ. හරි ලියාගමු. හරි ළමයි 12 තුන අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3 බලමු. රූපයේ ලකුණු කර ඇති දත්ත අනුව BRC කෝණය හොයන්න. APC රෝමි ලක්කන් දෙක APC රෝමි ලක්කන් තුන BQA. මෙන්න රූප සටහන මෙන්න මේ කියන ඒවා හොයන්න ඕන. BRC සහ APC සහ BQA බලන්න මේ මම දාලා තියෙන්නේ. අන්න රූප සටහන බලන්න. මෙතන මේ සමහර කෝණ දීලා තියෙනවා. හරි බලමු එහෙනම් මුලින්ම BRC කියන්නේ මොකක්ද කියලා. BRC මම මෙන්න මෙතන මේ R කියන එක මම එළියෙන් ලිව්වා. ඕන ඇතුලේම දාමුනේ. ඔන්න මෙතනනේ R. BRC කියන්නේ මෙන්න මේ කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය හොයන්න ඕන BRC. ඉතින් පේනෝ නේද? බැලු ගමන් පේනවා මෙතන මේ කෝණය හොයාගන්න ලේසි විදියක්. මේ BRC කියන ත්‍රිකෝණය සලකන්න. BRC කියන ත්‍රිකෝණය සලකමු. තර බලන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන මේක දන්න එහෙනම් මේක එකපාරම හොයාගන්න පුළුවන්. මම BRC කියලාම ගන්නම්. BRC කෝණය ධන මේ කෝණය ධන මේක 30 ධන මේ කෝණය අංශක 40 සමානයි 180ට. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. එතන මේ දෙන්න එකතු කරන්න පුළුවන් 30 40 කියන්නේ අංශක 70යි. මේක BRC කෝණය ධන 70 සමාන 180ට. එහෙනම් BRC හොයන්න මේ 70ක් අඩු කරන්න. අර පැත්තෙනුත් 70ක් අඩු කරන්න. එතකොට ඉතුරු වෙන්නේ BRC මේ පැත්තේ සමාන 180න් 70ක් කියන අංශක 100. 10 යන රෝමි ලක්කම් එක හරි.
රෝම ඉලක්කම් 110ක් එනවා. ඊට පස්සේ යන් රෝම ඉලක්කම් 2 APC බලමු APC කොතනද තියෙන්නේ? මෙන්න APC කියන්නේ මෙන්න මේ කෝණය. APC කියන්නේ ඔන්න ඔය කෝණ. මේ කෝණය. හරිද? ඒ කෝණය අයිති වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට. APC කියන ත්‍රිකෝණය සලකුවා නම් ඉතින්දි හරි. APC ත්‍රිකෝණය සලකමු. තරත් පහසුවෙන් මෙතන ගන්න පුළුවන්. ත්‍රිකෝණයේ කෝණ දෙකක් දානවා. එකක් APC විතරයි දන්නේ නැත්නම් ඒක හොයාගන්න පුළුවන්. එහෙනම් මම ලියා ගන්නවා APC මේ කෝණය ධන 30 ධන 20. අභ්‍යන්තර කෝණ තුන 30 ධන 20 සමාන 180යි. හරිද? එතන මෙතන 30යි 20යි එකතු කරන්න. 30යි 20යි කියන්නේ 50යි අංශක. APC කෝණය ධන 50 සමානයි 180ට. හරිද? හරි එහෙනම් මොකද කරන්නේ? 50ක් අඩු කරමු. 50ක් අඩු කරන්න. අර පැත්තෙනුත් 50ක් අඩු කරන්න. එතකොට APC එනවා අංශක 130ක්. ඔන්න ඒකත් හරි. APC හොයාගත්තා ඉතා පහසුවෙන්. හරි ළමයි. දැන් ඔන්න කෝණ දෙකක් හොයාගත්තා. රෝම ඉලක්කම් 3 තියෙන්නේ BQA. බලන්න BQA කොතනද තියෙන්නේ? BQA කියන්නේ මෙන්න මේ කෝණය. BQA දැන් කොහොමද ඒක හොයන්නේ? මම සලකනවා මෙන්න මේ ඇතුලේ PQR ත්‍රිකෝණය සලක. හොඳට බලන්න ඕන. හරිද? හොඳට බලන්න. එතකොට තමයි මොකක් හරි තත්ත්වයක් එන්නේ. හදන ක්‍රමයක් එන්නේ. දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් දැන් ළමයි අපි මෙන්න මේ කෝණය හෙව්වනේ. BRC හෙව්ව 110යි. එහෙනම් මේ කෝණය දන්නවා. ඊට පස්සේ අපි APC හෙව්වා. මේකත් දන්නවා 130යි. බලන්න මේ PQR කියන ත්‍රිකෝණයේ බාහිර කෝණ දෙකක් නේද මේ හොයලා තියෙන්නේ. දැන් හොයන්න තියෙන්නේ බාහිර කෝණයක් නේද? එහෙනම් මේ ත්‍රිකෝණේ බාහිර කෝණ තුන තියෙන්නේ. දෙකක් දන්නවා එකක් හොයාගන්න තියෙන්නේ. එහෙනම් බාහිර කෝණ තුනේ එකතුව 360ට සමාන කරන්න. මේක BQA ඒ කියන්නේ අර හොයන්න ඕන එක BQA කෝණය එකතු කිරීම හොඳට බලන්න මේක බාහිර කෝණයක්. මේක අපි දැන් හෙව්වා. කීයද මේක BRC නේද? 110යි. අර බලන්න 110යි හෙව්ව BRC. එකතු කිරීම මේ බාහිර කෝණය APC කියන්නේ 130යි. ඔන්න කෝණ තුන බාහිර කෝණ තුන සමාන වෙනවා කීයටද? 360ට. 360ට සමාන කරන්න. දැන් එතකොට මෙතන BQA කෝණය ධන 110යි 130යි එකතු කරන්න 240ක් එනවා. සමානයි 360ට. හරි 360ට සමාන කරන්න. එතකොට මොකද කරන්නේ? 240ක් අඩු කරමු. BQA කෝණය ධන 240න් අඩු කරන්න 240ක්. අර පැත්තෙනුත් 240ක් අඩු කරන්න. අන්න දෙපැත්තෙන් 240 අඩු කරන්න. එතන මෙතන ඉතුරු වෙන්නේ BQA කෝණය සමානයි 360 240 කරනවා 120ක් වෙනවන්න. එහෙනම් ඒකත් බාහිර කෝණය. හරිද? නම් බාහිර කෝණය හරි. ඒතර වාර පේනවා මේ PQR කියන ත්‍රිකෝණේ බාහිර කෝණය තුන තමයි තියෙන්නේ. හරි ඔක ලියා ගන්න. හරි ළමයි මේ පාඩමේ අවසාන මාතෘකාව චතුරස්‍රයක බාහිර කෝණය. චතුරස්‍රයක බාහිර කෝණය. එතන චතුරස්‍රයක් ගත්තත් මේ සෑම ශීර්ෂයකදීම මම මොන චතුරස්‍රයක් අඳින්නම් මේ සෑම ශීර්ෂයකදීම අර ත්‍රිකෝණය වගේම තමයි. ත්‍රිකෝණය නෙවෙයි ඕනෑම බහුවස්ත්‍රයක් ගත්තොත් සෑම ශීර්ෂයකම තියෙනවා බාහිර කෝණ C. බාහිර කෝණ කීයක් තියෙනවද? ඔන්න ABCD කියන චතුරස්‍රය. මේ සෑම ශීර්ෂයකම මේක C. බාහිර කෝණ දෙක ගාන තියෙනවා. එකක් දික් කරපු පාදය අනිත් එක චතුරස්‍රයේ පාදය මෙන්න එකක්. දික් කරපු පාදය අනිත් එක චතුරස්‍රයේ පාදය මෙන්න මේ දෙන්න සමානයි. එහෙනම් ඒතර දික් කරපු පාද දෙක හැදෙන කෝණය බාහිර කෝණය නෙවෙයි. ත්‍රිකෝණය වගේම තමයි. ඕනම බහුවස්ත්‍රයක මෙහෙමයි. ඒතර මේ සෑම ශීර්ෂයකම බාහිර කෝණ කීය ගාන තියනවද? දෙක ගානේ තියෙනවා. මේ මෙතනත් මේක C කියලා හිතුවොත් මේකත් C සමානයි. ඒතර මේ සෑම ශීර්ෂයකම බාහිර කෝණ දෙක ගානේ තියෙනවා. හරිද?
ඕනෑම බහුවස්ත්‍රයක අර ත්‍රිකෝණ විදියම තමයි ළමයි. හරි එතකොට මේකෙත් එක ගානේ තමයි ගන්නෙ. හැම ශීර්ෂයකම එක ගානේ සැලකුවොත් මේ බාහිර කෝණ ඔක්කොගෙම එකතුව කීයක් වෙනවද? බාහිර කෝණ සියල්ලෙහිම එකතුව. ඒ කියන්නේ A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D. මොන බාහිර කෝණ 4 සමානයි 360යි. මම කිව්ව ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ වල එකතුව 360ක් වෙනවා. ත්‍රිකෝණයක 360යි. චතුරස්‍රයක් ගත්තත් 360යි. ඊට වඩා වෙන එකක් ගත්තත් බාහිර කෝණ සියල්ලකම එකතුව 360යි. මෙහෙම ලියා ගන්න. චතුරස්‍රයක බාහිර කෝණවල එකතුව චතුරස්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. අංශක 360කි. එතකොට හොඳට මතක තියාගන්න එක ශීර්ෂයෙන් ගන්න එකයි. එක්ක මේක මේ ශීර්ෂයේදී. මේකිනුත් කවුරු හරි එක්කෙනෙක් මෙතන හැමතැනින්ම එක්කෙනා ගානේ තමයි ගන්න. හරිද? හරි පොඩ්ඩක් මේක ලියා ගන්නම. මේ මම මේ අංශක දාන්නේ. මේක සටහන් කරගන්න ඊට පස්සේ මේකත් ලියලා ඕක කොටු කරගන්න. හරි අපි මේ ගණන් ටිකක් අදමු. මේකේ 12 4 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. එක් රූපයේ පෙන්වා ඇති ඒහි අගය සොයන්න. ඔන්න මේ රූපවල තියෙන ඒ වල අගය සොයන්නලු. ඔන්න ඔමිලක්කම් 1 බලන්න මේ මෙතන ශීර්ෂය ගත්තොත් මේ තියෙන්නේ චතුරස්‍රයේ බාහිර කෝණයක්. දික් කරපු පාදයයි චතුරස්‍රයේ පාදයයි බාහිර කෝණය. දැන් මෙතනත් එහෙමනේ දික් කරපු පාදයයි චතුරස්‍රයේ පාදයයි එකත් බාහිර කෝණය. මෙතන ගත්තොත් මේක චතුරස්‍රයේ පාදය මේක දික් කරපු පාදය ඒකත් බාහිර කෝණයක්. මේකත් බාහිර කෝණයක්. ඉතින් එතන එකයිනේ ගන්නෙ. එහෙනම් මේක මෙතෙන්දි බාහිර කෝණය. මෙතෙන්දි ගත්තත් මේ කියන්නේ බාහිර කෝණය. එන ඔය චතුරස්‍රයේ බාහිර කෝණ 4 තමයි තියෙන්නේ. එහෙනම් අන්න ඒක අඳුර ගන්න ඕන මුලින්ම. බාහිර කෝණ ටික අඳුර ගන්න මුලින්ම. අභ්‍යන්තර කෝණයි බාහිර කෝණයි පටලවල එකතු කරලා 360ට සමාන කරන්න එපා වැරදි. බාහිර කෝණ 4ක්ම ගන්න ඕන. බාහිර කෝණ 4 එකතු 360යි. එහෙනම් මෙතන A එකතු කිරීම මේක 75 එකතු කිරීම මේක 92 එකතු කිරීම මේක 83. අන බාහිර කෝණ 4 එකතු සමානයි 360ට. නම් චතුරස්‍රයක බාහිර කෝණ එකතු 360යි. හරි දැන් මෙන්න මේ තුන එකතු කරන්න. A එකතු කිරීම මේ ටික එකතු කරන්නකෝ 3යි 2යි 5යි 5යි 10න් බිංදු එකක් ඉතිරි 10යි 18යි 7යි 25යි 18යි 25යි නම් 250ක් වෙනවා සමාන වෙන 360ට. එනම් මොකද කරන්නේ මේ 250 අඩු කරලා දාන්න. අර පැත්තෙනුත් 250ක් අඩු කරලා දාන්න. එතකොට මෙතන ඉතුරු වෙන්නේ A 360ෙන් 250ක් අඩු වුණාම අංශක 110යි. හරි නේද? ලියා ගන්න. ඒකෙම රෝමිලක්කම් දෙකට යන්න. ඒකේ බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණ ටික අඳුර ගන්න. මෙතන බාහිර කෝණයක්, මේක බාහිර කෝණයක්, මේක බාහිර කෝණයක්. හැබැයි මේක අභ්‍යන්තර කෝණයක්. හරිද? ඒතර මේ අතර එකතුව 360ට සමාන කරන්න එපා. මේක අභ්‍යන්තර කෝණය. මෙතන එනම් බාහිර කෝණය හොයාගන්න. මෙතන බාහිර කෝණය කියන්නේ මෙන්න මේ කෝණය නේද? මම මේක x කියලා ගත්තොත් ඔයා මේ x හොයාගන්න මුලින්ම. ඉතින් ළමයි දන්න මේක සරල රේඛාවක් නේ. දැන් මෙච්චර දේවල් කරා මෙච්චර වෙලා කරා. එහෙනම් මේ සරල රේඛාවක් මත කෝණ එකතු 180යි. එහෙනම් මම මේ දෙන්න එකතු කරනවා. x ධන 30 සමානයි 180යි. එතකොට ඔයා මෙතන හේතුව ලියන්න මම ලියන්නේ ඔයාලා ලියන්න. හරි? එතකොට මොකද්ද කරන්නේ 30ක් අඩු කරන්න. 30ක් අඩු කරන්න මේ පැත්තෙනුත් 30ක් අඩු කරන්න. එතන ලියන්න ඕන සරල රේඛාවක් මත කෝණවල එකතුව 180ක් කියලා. හරි එතකොට මෙතන 30 කපලා යනවා x සමානයි 180ෙන් 30ක් අඩුනම 150. ඔන්න ළමයි x වලගේ හොයාගත්තා. එහෙනම් එතන බාහිර කෝණයක් හරි. එහෙනම් මේ ශීර්ෂ අතර බාහිර කෝණ 4 තියෙන්නේ. බාහිර කෝණ 4 සමාන කරන්න 360ට. 360ට. මෙතන ඉඳලා පටන් ගන්නම් A එකතු කිරීම මේක A එකතු කිරීම මෙතන බාහිර කෝණය A එකතු කිරීම මෙතන තියෙන්නේ x වෙනුවට මම එකපාරම ලියනවා x කියන්නේ 150 සමානයි 360ට. දැන් මේ තුනම සජාතීයයි A කියන්නේ 3යි A ධන 150 සමානයි 360යි. එහෙමනම් 3යි A කියන්නේ 150ක් අඩු කරන්න. දෙපැත්තම 150ක් අඩු කරන්න. එතකොට 3යි A සමානයි මේ පැත්ත 150 කපලා යනවා අතරින් එනවා 210ක්. ඔය ආවේ 3යි A නේ. හොයන්න ඕනේ A. එහෙමනම් 3ෙන් බෙදනවා. එතකොට එනවා අන්තිමට A සමානයි අංශක 70යි. බෙදලා බලන්න උත්තරේ අංශක 70ක් එනවා. හරි ලියාගන්න.
හරි බලන්න එහෙනම් ප්‍රශ්නාංක 2 12 හතර අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2 රූප සටහන ඇසුරෙන් පහත දී ඇති කෝණවල අගය සොයන්න. අන රූප සටහනක් දීලා මම ඒක බෝඩ් එකේ දාලා තියෙන්නේ. රෝමිලක්කන් 1 x සොයන්න, 2 a සොයන්න, 3 b සොයන්න. හරි බලමු ඔන්න රූප සටහන. මේක x a සහ b හොයන්න ඕන. මෙතන අංශක 85යි 110යි 140 අන්නෝ ටිකනේ දීලා තියෙන්නේ. මුලින් බලමු x හොයන විදිය. ඊටම පහසුයි. ඔයාලට පේනවා මේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත කෝණවල එකතු 180යි. ඒ කියන්නේ x දාන 110 සමාන වෙනවා 180ට. මෙතන ලියන්න සරල රේඛාවක්. ඔයා ලියන්න මත කෝණ මම ඔන්න කෙටියෙන් දැම්ම. ඔයා දිගට ලියන්න. හරිද? එතකොට මොකද්ද කරන්නේ? x හොයන්න 110ක් අඩු කරන්න. මේ පැත්තනොත් 110ක් අඩු කරා. හරිද? හරි එහෙනම් x සමානයි මෙතන එනවා අංශක අර පැත්තෙන් 70ක් එනවා. x ළඟේ 70යි. මොන x හොයාගත්තා. ඊට පස්සේ මේ රෝමිලක 1 2 a සොයන්න සිම්පල් a අකුර. සිම්පල් a අකුර කියන්නේ මෙන්න මෙතන තියෙන එකනේ. ඉතින් මේ තියෙන්නේ බාහිර කෝණය. මේ ශීර්ෂයේදී බාහිර කෝණය තමයි a. මේ ශීර්ෂයේ අභ්‍යන්තර කෝණය තමයි b කියන්නේ. මෙතන ගත්තොත් මේ මොකද්ද මේ චතුරස්‍රයේ බාහිර කෝණයක්. මේ x කියන්නේ චතුරස්‍රයේ බාහිර කෝණයක්. 140 කියන්නේ බාහිර කෝණයක්. එහෙනම් 1 2 3 4 වන බාහිර කෝණ 4 තියෙනවා චතුරස්‍රයේ. එතකොට ළමයි ඔයාලට තේරෙනවා දැන් x කියන එක හොයාගත්තනේ. 1 2 3 4න් තුනක්ම දන්නවා කියන්නේ අපිට a හොයන්න පුළුවන්. එහෙනම් මේ ටික එකතු කරන්න බාහිර කෝණ ටික. a එකතු කිරීම මෙතන 85 එකතු කිරීම මෙතන x කියන්නේ හෙව්ව 70 එකතු කිරීම මෙතන 140 වුණ 4ම තියෙන්න ඕන ගණන් කරන්න. සමාන වෙනවා 360ට. දැන් මේක සුළු කරමු. a එකතු කිරීම මේ ටික එකතු කරන්න. 5යි 7යි 4යි 11යි 8යි 19යි 9 එකක් ඉතිරි 2යි 295 සමානයි 360ට. එතකොට මොකද කරන්නේ? 295ක් අඩු කරන්න. අඩු කිරීම 295ක් දෙපැත්තෙම 295ක් අඩු කරන්න. මේ පැත්තෙනොත් 295ක් අඩු කරන්න. හරි. හරි. එතකොට එනවා මෙතනින් a ඉතුරු වෙන්නේ a සමානයි 360න් 295ක් අඩු කරන්න. උත්තරේ එන්නේ 65යි. අඩු කරලා බලන්න. අංශක 65ක් එනවා. එහෙනම් a හරි x උත් හරි. දැන් තියෙන්නේ b. ඉතින් බලන්න මේ a හෙව්වනම් ආයේ b හොයන එක මොකද්ද නේද? a හෙව්වනම් මෙතන b හොයන්නේ මෙයා සරල රේඛාවක් මත කෝණවල එකතුව 180ට සමාන කරමු. එhmenan මේ a කියන එක හොයාගත්තනේ. මම ලියනවා a වලගේ 65. මුලින්ම b ලියන්න. b ධන 65 සමානයි 180ට. එහෙනම් 65ක් අඩු කරන්න. අර පැත්තෙනුත් 65ක් අඩු කරන්න. 65ක් අඩු කරා. අඩු කිරීම 65. හරි ඉතුරු වෙන්නේ b 180න් 65ක් අඩු කරන්න. එතකොට කීයක් එයිද? 10න් 5ක් 5යි 7න් 6ක් 1යි 115ක් එනවා. එහෙනම් b වලගේ 115යි. හරි ලියාගමු. හරි බලන්න. ප්‍රශ්නාංක 4 යන. ඒ අභ්‍යාසයේ ප්‍රශ්නාංක 4. හරිද? ප්‍රශ්නාංක කොට 4 කියවගමු. එක් රූපයේ x හා y අගය සොයන්න කියලා කියන්නේ. මම ඒක රෝමිලක්කම් 2 යන්නේ. 4 රෝමිලක්කම් 2 මෙන්න මේ x හා y හොයන්න තියෙන්නේ. ඒතර ලොකු රූපයක් දෙකයි හොයන්න දීලා තියෙන්නේ. බලමු එහෙනම් මුලින්ම හොයාගන්නේ මොකක්ද කියලා. ඉස්සරලා බලාගමු. හරි. එතකොට ඔයාලට පේනවා මේ ලොකු චතුරස්‍රයක් තියෙනවා ABCE කියලා. ABCE චතුරස්‍රයක් පේනෝ නේද? චතුරස්‍රය සලකමු. හොඳට බලන්න. එතකොට මුලින්ම හොයාගන්න ලේසි එක. බලන්න චතුරස්‍රය ගත්තොත් මේ B වලදී බාහිර කෝණය, C වලදී බාහිර කෝණය 62යි, E වලදී බාහිර කෝණය 105යි. මෙන්න මේ A වලදී බාහිර කෝණය තමයි x කියන්නේ. 25 නෙවෙයි x. හරි. එහෙනම් මේ x හොයන්න පුළුවන් බාහිර කෝණ හතරෙම එකතුව 360ට සමාන කරන්න. x එකතු කිරීම මෙතන බාහිර කෝණ 105, මෙතන x, මෙතන 105, මෙතන 62, මෙතන 128 සමාන කරන්න 360ට.
හරි දැන් එහෙනම් මේ ටික එකතු කරමු 8යි 2යි 10යි 5යි 15න් 5 එකක් ඉතිරි 6යි 8යි 9යි 1යි 1යි 2යි 295ක් වෙන සමානයි 360ට. එතකොට මේ 295 දෙපැත්තෙම අඩු කරන්න. 295ක් අඩු කරන්න මේ පැත්තෙනුත් 295ක් අඩු කරන්න. හරි. එතන මොකද වෙන්නේ? මෙතන ඉතුරු වෙන්නේ x. අර පැත්තෙන් එනවා අංශක 65ක් අඩු කරලා බලන්න. ඔන්න x වලගේ හොයාගත්තා. ඊට පස්සේ අපිට හොයන්න තියෙන y. y හොයන්න තියෙන්නේ. y තියෙන්නේ මෙතන ඒක හොයන්න වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් ADE ත්‍රිකෝණය. එහෙනම් ත්‍රිකෝණය සලකලා තමයි හොයන්න වෙන්නේ. අර ත්‍රිකෝණය ගත්තොත් මේක කෝණයයි දන්නේ. මේ දෙන්නම දන්නේ නැහැ. දැනගත්තා නම් හොයන්න තිබ්බා. නේද? හරි. එහෙම නැත්නම් ළමයි තව ක්‍රමයක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. ත්‍රිකෝණයේ එතකොට මේ කෝණය හොයාගන්න පුළුවන් මේ සරල රේඛාවක් නිසා 180න් මේක අඩු කරාම මෙතන ගන්න එනවා. මේක 25යි නම් මේකත් 25යි. මොනවද මේ කෝණ? ප්‍රතිමුඛ කෝණ. එතකොට මේක දාන්න ඔය හොයාගන්න පුළුවන්. ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. හොඳට බලන්න. මෙන්න අනික් ක්‍රම මේ එක ක්‍රමයෙන් මේක හදන්න පුළුවන්. ත්‍රිකෝණය සලකලා දෙක ක්‍රමය කියන්නේ මෙන්න මේ චතුරාර්ය සලකන්න CD AB එහෙම නැත්නම් ABCD චතුරාර්ය සලකමු බලන්න ඔන්න ඔයගේ ළමයින්ට පේන්න ඕන. හරිද? ABCD චතුරාර්ය සලකුවොත් ABCD ඒකේ බාහිර කෝණ ටික බලන්න. මෙතන බාහිර කෝණය හරි. මෙතන බාහිර කෝණය 62යි. මෙතන බාහිර කෝණය තමයි y කියන්නේ. ඒ වලදී බාහිර කෝණය හොඳට බලන්න. එහෙනම් මෙන්න දික් කරපු පාදය මේ DA කියන පාදය මේක තමයි දික් කරපු පාදය. මෙන්න චතුරාර්ය පාදය මෙන්න මේක තමයි ඒ වලදී බාහිර කෝණය. ඒතර ළමයි x කියන එක කලින් හොයාගත්ත 65ක්. නේද? x 65යි නම් මේ 25යි දෙකම එකතු කරන්න. 65යි 25යි කියන්නේ කීයද මෙතන? අංශක 90ක් එන්න ඕන. බලන්න 65 25 එකතු කළා. 65 එකතු කිරීම 25. පායි 10න් බිංදු එකක් ඉතිරි 8 1යි 9 අංශක 90යි. එහෙනම් මෙතන බාහිර කෝණය 90යි. දැන් හරි නේද? හරි එහෙනම් සලකලා හදමු මෙතන බාහිර කෝණ ටික මෙතන y එකතු කිරීම මෙතන අංශක 90 එකතු කිරීම මෙතන 62 එකතු කිරීම මෙතන 128 සමාන කරන්න 360ට. බාහිර කෝණ වල එකතුව 360යි. එහෙනම් 360ට සමාන කර. හරිද? හරි නේද? ප්‍රශ්නයක් නෑ නේද? හරි එහෙනම් මේ ටික එකතු කරමු. 8යි 2යි 10න් බිංදුව එකක් ඉතිරි 2යි 6යි 2යි 8යි 9යි 8යි 9යි කිය 17න් 7 එකක් ඉතිරි 2යි. y දාන 270 සමානයි 360යි. හරිද ළමයි? හරි. එතකොට එහෙනම් 270ක් අඩු කරන්න. අර පැත්තට 270ක් අඩු කරමු. 360න් 270ක් අඩු කරමු. එතකොට මෙතන y සමානයි අංශක කීයක් එනවද? 30යි 60යි අංශක 90ක් එනවා. y වල අගයක් 90. හරි ලියන්න. හරි ළමයි මේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මෙන්න මේ ටික එකතු කරත් බලන්නකෝ කීයක් එයිද කියලා. 8යි 2යි 10න් බිංදුව එකක් ඉතිරි වෙනවා. 10 16 18 එන්නේ මෙතන 8 එන්නේ ළමයි. සෝරි. එතන 280 එන්න ඕන. 280 එන්න ඕන. එතකොට මෙතන වර්ධිනවා 280 දාගන්න 280 මෙතන 280 එන්නේ 360න් 280ක් අඩු කරාම අංශක 80ක් තමයි. එහෙනම් අවසාන උත්තරේ අංශක 80යි. තියාගන්න. මම හිතන්නේ කරව පාඩම තේරෙන්නේ නැති කියලා. ඒතර මම මේ සියලුම අභ්‍යාසවල සියලුම ආකාරය ගණන් කරා. ඒතර ඔයාලට දැන් තනියම ඊටු අභ්‍යාස ටික කරගන්න පුළුවන්. එහෙනම් ළමයි අද පාඩම මෙතනින් අවසන් කරනවා. අපි තවත් පාඩමක් තවත් වීඩියෝකින් කතා කරමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.